එතකොට අපි අද දවසේ සාකච්ඡා කරන ඔබත් සමග ඔබේ කළමනාකරන මට්ටමේ කළමනාකරන නිලධාරී විභාගය සහ අනිකුත් කළමනාකරන ආශ්‍රිත විභාගවලට විශේෂයෙන් වැදගත් වෙන තනි වාක්‍ය ලිවීම පිළිබඳව අද දවසේ අපි අවධානය යොමු කරනවා ප්‍රධාන වශයෙන්ම. ඒතකොට තනි වාක්‍ය ලිවීම කියලා ගත්තාම මේ මොකද්ද තනි වාක්‍ය කියන එක සම්බන්ධයෙන් සමහර අයට වැටහීමක් තියෙන්න පුළුවන්. තව සමහර පිරිසකට වැටහීම නැති වෙන්න පුළුවන්. කෙසේ වුණත් තනි වාක්‍ය කියන එක ගත්තාම මේකේ ඔබට දෙන්නේ බොහෝ අවස්ථාවල ඡේදයක වාක්‍ය 3ක් විතර. ඔබට දෙනවා ඡේදයක වාක්‍ය 3ක් විතර. ඒ දෙන ලබන ඡේදයේ වාක්‍ය තුනේ තියෙන මූලික හරය උපුටා දැක්වීම තමයි ඔබෙන් මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ. මේකෙදි ඔබෙන් මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ ඔබට ලබා දෙන වාක්‍ය 3ක විතර ඡේදයකට අදාළ ඒ මූලික හරය. මේ මූලික හරය ඔබට උපුටා ලියන්න පුළුවන්ද කියන එක. ඔබ දන්නවා මේ වෙන විට 2019 වර්ෂයේ පවත්වන නියමිත වෙච්ච විභාගයේ කළමනාකරන සේවා නිලධාරී විභාගයේ ජනවාරි මාසයේ 30 වෙනිදාට යොදලා තියෙනවා. ඔබ දන්නවා ඒක විභාග කැලෙන්ඩරය තුල ඔබේ විභාග දිනය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඔබ මම හිතන්නේ බොහෝ දෙනෙක් බලන් හිටපු විභාගයක්. මෙතන ඉන්න අයත් එහෙමයි. ගොඩක් අය බලන් හිටපු විභාගයක්. කළමනාකරන නිලධාරී විභාගය කියලා කියන්නේ. විශේෂයෙන් ඔය විභාග අරමුණු කරගත්තාම මූලික ඔය හැම විභාගයකම අපි දකින එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔබේ දෙක කොටසට අදාළව ලැබෙන ඔනේ තනි වාක්‍ය කියන කොටස. තනි වාක්‍ය ලිවීම කියන කොටස ඊටාම වැදගත් කොටසක්. මොකද ඔබ දන්නවා ඕකෙදි එක කොටසකට ඔබට ආසන්න වශයෙන් තියෙනවා. එක කොටසකට ඔබට ලැබෙනවා ආසන්න වශයෙන් ලකුණු 8ක්. ආසන්න වශයෙන් ලකුණු 8ක්. ලකුණු 32ක් ඔතෙන්ට දීලා ඉතුරු ලකුණු 28 ඔබේ ඉතුරු ලකුණු 18 ඔබේ අර ලිපියට හෝ සාරාංශයට දුන්න අවස්ථා තියෙනවා. තව සමහර වෙලාවල් වලට 5ක් දීලා ඒ කියන්නේ තනි වාක්‍ය වලින් ලියන්න කියලා 5ක් දීලා එතකොට ලකුණු 25ක් එතෙන්ට දීලා ඔබේ අනිත් ප්‍රායෝගික ලේඛන පිළිබඳව ඔබෙන් අපේක්ෂා කරන ඒ දැනුම තියනවාද කියලා පරීක්ෂා කරන කොටසට තව ලකුණු 25ක් දෙනවා. ওই විදිහට ඔබේ ලකුණු 50 දෙක පත්‍රයට අදාළව සම්පූර්ණ කරනවා ඔය දෙක කොටස තුල. ඒකෙදි ඊටාම වැදගත් කොටසක් තමයි තනි වාක්‍ය කියලා කියන්නේ. මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා දෙනවා. ඔයාලා ගාව ටියුට් එක ඇති print කරගෙන. ටියුට් එක නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ ඔබට නිකුත් කරලා තිබුණ නිබන්ධනය. ඒතර මේක මේ තියෙන්නේ ඔබට ලබා දීලා තිබුණ ඡේද කීපයක්. මේ පහුගිය විභාගවල ඇතුළත් කරලා තිබිච්ච ඡේද කීපයක් තමයි මේ තියෙන්නේ. එක එක මට්ටම් වල ඡේද ඔබට ලබා දෙනවා. මේ එකක්වත් අපිට සම්බන්ධ ඡේද නෙවෙයි. සමහර අවස්ථාවල ඔබට මේ ලබා දෙන මේ ඡේද කොටස් වල තියෙන තව එක වැඩක් කරන්න කියලා. ඔබ තනි වාක්‍යයක් ලියනවට අමතරව මොකද කරන්න පුළුවන් තව? තනි වාක්‍යයක් ලියනවට අමතරව ඔබට පුළුවන් මොකක් කරන්නද? මෙන්න මේකේ විවරණයක් සපයන්න කියලා කියනවා. මොකක් කරන්න කියලාද කියන්නේ? විවරණ සපයන්න කියලා ඔබට අවස්ථාව දෙන්න පුළුවන්. හරිද? විවරණ සපයන්න ඔබට අවස්ථාව දෙනවා. එතකොට ඔය හැම තැනකම අපි දන්න කාරණාව තමයි මෙන්න මෙහෙම වුණොත් මෙතෙන්ට ලකුණු 8ක් සම්පූර්ණ දෙනවා නම් ඔබේ ප්‍රශ්න පත්‍රයට අදාළව ලකුණු 8ක් දෙනවා නම් මේ 8 බෙදෙනවා 6 ධන 2 ලෙස. 6 ධන 2 කියලා මේක බෙදෙනවා. මොකේද ලකුණු 2ක් දෙන්නේ? මෙන්න මේකට. හරිද? මේකට ලකුණු 2ක් දෙනවා විවරණය කරනවාට. ඒතර ලකුණු විවරණය කරන්න දුන්නොත් විතරයි ඒක තද කළු අකුරෙන් දෙන පදයේ විවරණය කරන්න හම්බුනොත් විතරයි ඔබට ලකුණු 2ක් හම්බ වෙන්නේ. එහෙම නැත්නම් එතෙන්ට ලකුණු 8ම මේ කොටසට දෙනවා. හරිද? මේකේ කොහොම වෙයිද දන්නේ නැහැ. සමහර අවස්ථාවල විවරණය කරන්න දුන්නා. තව සමහර අවස්ථාවල විවරණය කරන්න දුන්නේ නැහැ. ලකුණු 5ක් දෙන එකක් වුණොත් ඒක 3 ධන 2 ලෙස බෙදී යනවා. 3 ධන 2 ලෙස මේක බෙදී යනවා. 3 මෙන්න මේ ඔබ ලියන ඡේදයේ තනි වාක්‍යයට ලකුණු 2 විවරණයට ওই විදිහට බෙදිලා යනවා. මේක ලකුණු 5කින් දුන්නොත්. කොහොම වුණත් ඔබට මේ ලැබෙන සමස්ත ලකුණු අනිවාර්යයෙන්ම ලබා ගන්නම වෙනවා. මේකේ අර ඔබ පෙනී ඉන්නේ තරග විභාග වලට. ඒ තරග විභාග වල ස්වභාවය තමයි එක ලකුණක්වත් අපිට කපා ගන්න ඉඩ ප්‍රස්තාව නැහැ. කපා ගන්න පුළුවන්. ඒතර ඔබේ තනතුරට බාධා වීම වෙන එක නිසා කරුණා කරලා
මේ කියන පිළිවෙත අනුගමනය කරන්න. හරිනේ? වැරදි අදහස් එහෙන් අපිට අහන්න ලැබෙනවා. ඒ නිසායි මේක නිවැරදි කරන්නේ. ඔබට මේකේ අත්‍යවශ්‍ය කාරණාව තමයි මෙන්න මේක දැනගන්න ඕනේ. මේ තනි වාක්‍ය කියන එකේදී සමහර වෙලාවල් වලට එක එක ප්‍රකාශනිකුත් වෙනවා ඇහිලා තියෙනවා. ඒ තමයි මේකට වචන ගණනට සීමාවක් නැතේ කියන ප්‍රකාශය. වචන ගන්න සීමාවක් නැහැ කියන එක. වචන 30ක් වුණත් කම් නැත 40ක් වුණත් කම් නැත කියලා සමහර වෙලාවට ඇහෙනවා. ඉතින් ඕක වැරදි අදහසක්. ඕකෙදි අවමය ඔබට තියාගන්න පුළුවන් වෙන්නේ වචන 10ක් ලෙස. මේ අවමය. මේ තනි වාක්‍ය ලියන එකේ අඩුම ඔබෙන් අපේක්ෂා කරනවා වචන 10ක් මේ තුල අන්තර්ගත විය යුතුයි කියලා. වචන 10ක් තියෙන්න ඕන අඩුම. උපරිමය ඔබට අපි කියන්නේ මේ සීමාවේ ලියන්න කියලා. 10 15 අතර ලියන්න කියලා තමයි මම කියන්නේ. හරිද? 10 15 අතර ලියන්න. හැබැයි යම් හේකින් ඔබට 15කට නතර 15 දී නතර වෙන්න බැරි නම් මම තව අවස්ථා දෙකක් විතරක් දෙනවා. ඒ තමයි මෙන්න මේ අවස්ථා දෙක. මෙන්න මේ 16 හා 17 කියන අවස්ථාවලට ඔබට එන්න පුළුවන් බැරිම නම් මේ සීමාවේ නතර වෙන්න. හැකිතාක් අපි උත්සාහ කරන්න ඕන ওই සීමාවේ නතර වෙන්න. බැරිම නම් විතරක් අපි මෙන්න මේ සීමාවට එන්න උත්සාහ කරන්න මේ සීමාවට එන්න පුළුවන් අපිට. හැබැයි මෙතනින් එකක්වත් ඔබට මෙහාට යන්න බෑ. තේරුණාද? මෙතනින් එකක්වත් ඔයාලට මේ පැත්තට එන්න එපා. ඒක ඔබ කරගන්න අවාසියක්. ඔබේ ලකුණට බලපෑම් කරන ඔන්න ඔය වචන ගන්න. මේකෙදි සාරාංශයත් එක්ක ඔබ සංසන්දනය කරන්න එපා. සාරාංශයේ කාරණා මම කියන්නම්. සාරාංශයේ වචන 150ක් දුන්නොත් ඒකේ ඔබට තුනෙන් එකකට තමයි සාරාංශ කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ වචන 50කට 150කට අඩු කරන්න ඕනේ. තුනෙන් එකක්. හැබැයි මෙතෙන්දී ওই තුනෙන් එකේ කතාව පොඩ්ඩක් ගිලිහෙනවා. ඔබට මේ සීමාවේ අනිවාර්යෙන් රැඳෙන්න වෙනවා. අනිවාර්යෙන්ම ওই සීමාවේ රැඳෙන්නම වෙනවා. හරිද? ওই සීමාව තුළ ඔබට අනිවාර්යෙන් රැඳී ඉන්නම වෙනවා. හරිද? ඒ නිසා ඒ විදිහට මතකේ තියාගන්න මයික් අත්‍යවශ්‍ය කාරණාවකදී පමණක් ඔන් කරන්න අනිත් වෙලාවට මයික් ඔෆ් කරලා තියාගන්න. හරි. එතකොට බලන්න මේ පළවෙනි ඡේදය හොඳින් බලන්න මේක. ඔබට දෙන ලද ඡේදයක අපිට දීලා තියෙන ඡේදයක අපිට සිදු වෙනවා මෙන්න මේකේ අදහස කැටි කරලා ගන්න. මේක බැලූ බැල්මටම අමාරුයි වැඩි. හොඳද? හැබැයි මේක ඔබ ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් හරි ලේසි වැඩක් මේවා තියෙන්නේ. හරි? මේවා තියෙන්නේ බොහොම ලේසි පහසු කාර්යයක්. දැන් සමහර අය සාරාංශය හරි අමාරුයි කියනවා. හැබැයි සාරාංශය ප්‍රැක්ටිස් කරපු කෙනෙක් කවදාවත් ඒ සාරාංශ අමාරුයි කියන කාරණාව කියන්නේ නැහැ. නිසා මතක තියාගන්න මේ වගේ වාක්‍යයකදී ඔබට තනි වාක්‍යයක් ලියන්න කියන්නේ. මේ තනි වාක්‍ය කියන එකේදී කියනවා මෙන්න මෙහෙම කාරණාව හොඳින් මතක තියාගන්න ඕන. මුල, මැද, අග. ඔන්න තුන් තැනක් කියනවා. මොකද්ද? එකක් මුල, අනික මැද, අනික අග. තුන් තැන මනා ගැළපීමක් සහිතව, මනා ගලා යාමක් සහිතව ඔබ ලියන වාක්‍ය ලියලා තියෙන්න ඕනේ. මොනවද තුන් තැන? මුල, මැද සහ අග. ඔන්න ස්ථාන තුنين ඔබ නිවැරදි ගලා යාමක් සහිත වාක්‍ය ලියන්න ඕනේ. සමහර අය ලියන වාක්‍යවල සමහර වෙලාවල වලට අපි දකින්න නැතම් වෙලාවල් වල ඒ තමයි අපිට තේරෙන්නේ නැහැ, කියවන කෙනාට තේරෙන්නේ නැහැ, ලියපු කෙනාට තේරෙන්නේ නැහැ. මොකද්ද ලියුවේ කියලා. එහෙම වෙන්න බෑ. තනි වාක්‍ය කියන එක ඔබට වැටහෙන්න ඕනේ අංකයකට. ඔයාලා ලියන එක මේකේ තියෙන අදහස ඔබට වැටහෙන්න ඕනේ. ඒ අදහස තමයි තනි වාක්‍යයක් ලෙස දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. තේරුණාද මම කියපු ටික? හොඳයි. අපි බලමු මේක ගත්ත ගමන්ම තනි වාක්‍ය ලියන්න බෑ. හොඳයි මතක තියාගන්න. සෙලාම කරන්න ඕන අපි මොකද්ද? හොඳින් කියවන එක. සංස්කෘතික ජාත්‍යන්තර භාවය කරා මානව සංහතිය ඒකාන්තයෙන් පානගමින් සිටී. එසේ නමුත් ජාතික පදනම බොහෝ කාලයකට ඇතැම් විට සදාකාලිකවම ශේෂව පවතිනු ඇත. ජාත්‍යන්තර භාවයේ යනුවෙන් භාවය ලං කරන්න යනුවෙන් අදහස් කරනු ලබන්නේ විශ්ව ව්‍යාප්ත මානව සංවේදී ජාතික රටාවක් විනාශ කර දැමීම නොව ඒවා වඩාත් නිදහස් ලෙසත් ඵලදායී ලෙසත් උපයෝගී කර ගැනීමයි. තේරුන්නේ නැහෙනි? තේරුන්නේ නැහැ. ආයි වතාවක් කියවන්න. ආයි පාරක් කියවන්න. තේරෙන්නේ නැහැ මේක එකපාරට බැලූ බැලමට ඔබට මේක වටහා ගන්න බෑ. හරිද? කොච්චර වුණත් අපිට වුණත් එකපාරට ඡේදයක් ගත්ත ගමන්ම මොකද්ද මේ කියන්නේ කියලා එන්නේ නැහැ හිතට. කියවන්න ඕනේ තව වතාවක්. කියවුවාම මේක කියන්නේ සරල අදහසක් යනකොට ඔබට වැටහෙයි. සංස්කෘතික ජාත්‍යන්තර භාවයේ කරා මානව සංහතිය ඒකාන්තයෙන් පානගමින් සිටී. කවුරු හරි ඔන්න මානවයෝ ගමන් කරන ස්ථානයක් ගැන කතා කරනවා මෙතෙන්දී මානව සංහතිය සංස්කෘතික ජාත්‍යන්තර භාවයකට යනවලු. මේකනේ මේ කියන්නේ. මානව සංහතිය සංස්කෘතික ජාත්‍යන්තර භාවයකට යනවලු. ඔයාලට ඉරියන් දෙන්න පුළුවන් ඔයාලගේ ටියුට් එකේ.
ඒකාන්තයෙන් පානගමින් සිටි කියන්නේ යමින් ඉන්නවා. එසේ නමුත් ජාතික පදනම බොහෝ කාලයකට ඇතැම් විට සදාකාලිකව මේක අපිට ඒකදී අපි ඒ කියන්නේ ඒගොල්ලෝ විකල්පාර්ථ දෙනවා එක්ක බොහෝ විට එක්ක හැමදාටම ශේෂව පවතින නැත ශේෂ වෙනවා කියන්නේ ඉතිරි වෙන ජාතික පදනම තුල ජාත්‍යන්තර භාවයකට යනවා කියලා මෙතෙන්දී ඔන්න ඔබට අදහස් දෙකක් ගන්න පුළුවන්. මොකද්ද මේ? ජාතික පදනම තුල ජාත්‍යන්තර භාවයකට. දැන් මේ තනි වාක්‍ය ලියනකොට මෙතනින්ම පටන් ගන්න ඕන කියලා එහෙම නීතියක් නැහැ කොහෙවත්. මේගොල්ලෝ පටන්ගෙන තියෙන්නේ සංස්කෘතික කියන වචනේ. අපිත් එතනින්ම පටන් ගන්න ඕන. මෙයාලා මේ ජාත්‍යන්තර භාවය කියන එක අනිවාර්යෙන් වචනේ අරන් තිනවා. අපිත් ඒක ගන්න ඕනේ. ඔහොම නියමයක් නැහැ. මේක අනිවාර්යෙන් තියෙන්න ඕන එහෙම කියලා නියමයක් නැහැ. හරි? ඒවා සාමාන්‍යයෙන් ඉතින් ඔබට අන්තර්ගත කරන්න පුළුවන් අත්‍යවශ්‍ය කාරණා නම් නැත්නම් ඉවත් කරේ. සදාකාලිකවම ශේෂව පවතිනු ඇත. දැන් මේකෙදි මම මෙන්න මේ කාරණාව ඉතා වැදගත් කාරණාවක් ලෙස මේකෙදි හඳුනා ගන්නවා. මේකෙදි හඳුනා ගන්න මෙන්න මේ සංස්කෘතික ජාත්‍යන්තර භාවය කියන එක අපි මූලික වැදගත් කාරණාවක් ලෙස හඳුනා ගන්නවා. දැන් ඔබට මෙන්න මේ වාක්‍ය තුල යම් අදහසක් ඔබේ ඔළුවට යාවි. මොකද්ද? සංස්කෘතික ජාත්‍යන්තර භාවය කරා මානව සංහතිය නැත්නම් මානවයා මොනව කරමින් ඉන්නවා කියලාද කියන්නේ? සංස්කෘතික ජාත්‍යන්තර භාවය කරා මානවයා යමින් ඉන්නවලු. පානගමින් ඉන්නවලු. ඒකාන්තයෙන් පානගමින්. මේකෙදි කියනවා මේ ඒ පානගීම නැත්නම් ඒ ගමන් කිරීම සංස්කෘතික ජාත්‍යන්තර භාවයකට ගමන් කිරීම සදාකාලිකවම හෝ නේද? ඒක ජාතික පදනම මත සිට කියලා කාරණාවක් මෙතෙන්දී වැටහෙනවා ඇති ඔබට. ජාතික පදනම මත සිට තමයි මේ තැනට යන්නේ. ජාත්‍යන්තර භාවය යනුවෙන් අදහස් කරනු ලබන්නේ විශ්ව ව්‍යාප්ත මානව සංවේදී ජාතික රටාවක් විනාශ කර දැමීම නොව ඒවා වඩාත් සංවේදී ලෙසත් නිදහස් ලෙසත් මොනවා කිරීමද? ඵලදායී ලෙසත් උපයෝගී කර ගැනීමයි කියලා ඔන්න දාලා තියෙනවා. හරිනේ? ඔව්. දැන් මේකෙදි ඔබට ගන්න පුළුවන් උත්තර තියෙනවා. මට උත්තර කීපයක් දාලා තිබුණා. හරි බලමු අපි. මෙතෙන්දී ඔබට මෙන්න මෙහෙන් පටන් ගන්න වෙනවා. හරිද? දැන් මෙන්න මේක විස්තර කිරීමක් මේ දෙන්නේ. ජාත්‍යන්තර භාවය යනුවෙන් අදහස් කරනු ලබන්නේ විශ්ව ව්‍යාප්ත මානව සංවේදී ජාතික රටාවක් විනාශ කර දැමීම නොව ඒවා වඩා නිදහස් ලෙසත් ඵලදායී ලෙසත් උපයෝග කරගන්න. මෙන්න මේ කාරණාව වැදගත් කොටසක් ලෙස අපි වටහා ගන්න ඕන. මෙතන විස්තරයක් තමයි දෙන්නේ. ජාත්‍යන්තර භාවය යනු කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මොකද්ද? විශ්ව ව්‍යාප්ත මානව සංවේදී රටාවකට මොකද්ද? මේ කවුද මේ යමින් ඉන්නවා කියන්නේ? මිනිස්සු පානගමින් ඉන්නවා කියන එක තමයි ඔය කියන්නේ. ඒක තමයි මේකේ පැහැදිලි අර්ථය ලෙස අපිට ගන්න තියෙන්නේ. දැන් එතකොට මූලිකව බැලුවාම මේක තුල අදහස් මෙන්න මේ ටික අන්තර්ගතයි. සංස්කෘතික ජාත්‍යන්තර භාවයේ කරා කවුද යමින් ඉන්නේ? මේ මිනිස්සුන් ඉතින් නේද පානගමින් සිටි. කවුද? ජාතීන් පානගමින් සිටි. මානව සංහතිය කියන්නේ මිනිස්සු පානගමින් ඉන්නවා. හරි. ඔන්න ඔතනින් මම මූලික අදහස් ඔබට අරගෙන දෙනවා. මෙන්න මේ රතු පාට කරලා තියෙන කොටස් ඇසුරෙන් ඔබට පුළුවන් එකක් ගොඩනගන්න වාක්‍යයක්. මොකද්ද ගොඩනගන්න පුළුවන් වාක්‍ය? මේකෙන් ගොඩනැගුව හැකි මම මේක දාලා තිබුණානේ කලින්. කමන්නේ මේ දැන් හරි ටියුට් එක එමෙහිරි මම කලින් දාලා දුන්නා. හරි. එතකොට බලන්න සංස්කෘතික ජාත්‍යන්තර භාවයේ කරා මානව සංහතිය. හරි මෙතනින් ගමු. බලන්න. හරි. එතකොට ඔන්න මම මූලික කොටස ගත්තා. ඊගාවට මේ දෙවෙනි කොටස ගන්නවා මම. මේ තනි වාක්‍ය නෙවෙයි ගන්නෙ. මම මෙතනින් අදාළ කොටස පමණක් ගත්තා. හොඳද? මම අදාළ කොටස පමණයි මෙතනින් ගත්තේ. ඊගාට බලන්නකෝ. සංස්කෘතික ජාත්‍යන්තර භාවයේ කරා මානව සංහතිය මම මේක අයින් කරනවා. ගමන් කරමින් සිටි කියලා මෙතෙන්ද කියනවනේ නේද? ඒතර මෙන්න මේ කොටස් ටික මේ මානව සංහතිය ගමන් කරමින් ඉන්නේ කොහාටද? මෙන්න මේ කොටසට. දැන් මේ අදහස් කරන්නේ එහෙම කියන ඒවා අපි ගන්නෙ නෑ. මම ගන්නවා මෙන්න මේක විශ්ව ව්‍යාප්ත කියන කොටස ගන්නවා මම මෙතෙන්ට. හරිද? විශ්ව ව්‍යාප්ත මේ ටියුට් එකේ දීලා තියෙන කොටසයි මම මේ වෙනස් කරන්නේ. විශ්ව ව්‍යාප්ත මානව සංවේදී ජාතික රටාවක් වෙත කවුද? ජාතික රටාවක් වෙත කවුද ගමන් කරමින් ඉන්නේ?
ජාතික රටාවක් වෙත මානවයා ගමන් කරමින් ඉන්නවා. කොහොමද ගමන් කරන්නේ? සදාකාලිකවම ශේෂපදේ ජාතිකත්වයේ රැක ගනිමින්. කොහොමද ගමන් කරන්නේ? ජාතිකත්වයේ රැක. විශ්ව ව්‍යාප්ත මානව සංවේදී ජාතික රටාවක් වෙත මොකද්ද? රටාවක් වෙත තත්වය රැක ගනිමින්. මේ ටික අපිට අලුතෙන් හදන්න වෙනවා. රැක ගනිමින් මෙතෙන් දෙනවා මම මානවයා ගමන් කරමින් සිටි විශ්ව ව්‍යාප්ත මානව සංවේදී ජාතික රටාවක් වෙත ජාතිකත්වයේ රැක ගනිමින් මානවයා ගමන් කරමින් සිටි. ඔබ තමයි මූලික අදහස මේක දෙන්න තියෙන්නේ. හරිද? මේකේ ගන්න තියෙන මූලික අදහස මේක. මට උත්තර දාපු ඒවා කීපයක් තියෙනවා. මම ගන්නම් ඒවා. මෙන්න මේක මට දාලා තිබුණා කවුද? දිල්හානි. මේක බලන්නකෝ මේ අදාළ තිච්ච උත්තරේ. විශ්ව ව්‍යාප්තිය නිදහස් ඵලදායී ලෙස උපයෝගී කරගන්නේ සංස්කෘති ජාත්‍යන්තරභාවය කරා මානවය පානගයි. ගැටලුවක් නැහැ. විශ්ව ව්‍යාප්ත මානව සංවේදී ජාතික රටාව කියන්නේ ඒකම තමයි. එයාගේ වාක්‍යවලයි ඒ කියන්නේ එක එක්කෙනාගේ වාක්කෝෂයේ වෙනස්කම් තියෙනවා. ඒ වාක්කෝෂයේ වෙනස්කම් මේ වේදී අපි සලකන්නේ නැහැ. තේරුණාද? මේකේ වචන ගාන ගැන බලන්න මම දාපු එක 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. කියන්නේ මම ඔබට කියලා තියෙනවා 10 13 අතර මේක තියෙන්න ඕන කියලා. 1යි 2යි 3යි 4යි ඵලදායී කෙනෙකුට පයන්න හදන්න 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. ඒක ගැටලුවක් නැහැ. තව උත්තරයක් දාපු එකක් තිබුණා ඒකත් බලමු අපි. කවුද? සඳමාලි. සඳමාලි නේද? මට පේන්නේ සඳමාලි වගේ. හරිද? සංස්කෘතික ඒ වලගේ අපුරු වල ගැටලුවනේ. සංස්කෘතික ජාත්‍යන්තරභාවයෙන් අපේක්ෂා කරන්නේ මානව සංවේදී ජාතික රටා නිදහස් සහ ඵලදායී ලෙස උපයෝගී කරගෙන. ඒ උත්තරේ නම් පොඩි බිඳ වැටීමක් තියෙනවා. හරිද? පොඩි බිඳ වැටීමක් තියෙනවා. ඒක චුට්ටක් හදාන්න පුළුවන් අපිට. බැරි නැහැ. ඒ තියෙන ගැටලුව තමයි අපේක්ෂා කරන ජාතන අපේක්ෂා කරනවා කියන එකක් නැහැ. දැන් මෙතෙන්දී ඒකාන්තයෙන් පානගමින් ඉන්නවා කියලා කෙලින්ම කියනවා යාලා. අපේක්ෂාවක් ගැන මේ කියන්නේ කෙලින්ම යනවා මේකට යනවා විශ්වයත් මානව සංවේදී රටාවකට යනවා. ඒ යන්නේ ජාතිකත්වයේ රැකගනිමින්. ඒකදී අපිට කියන්න බෑ සදාකාලිකවමද බොහෝ කාලයකද කියලා අපිට උත්තර දෙන්න බෑ. ඒ නිසා තමයි මේක අරන් තියෙන මේ උත්තරේ පොඩ්ඩක් සකස් කරගන්න වෙනවා. මෙන්න මේ අදහස් දැනෙන පරිදි. හොඳද? ඒ විදිහට සකස් කරගන්න. විශ්ව ව්‍යාප්ත මානව සංවේදී ජාතික රටාවක් වෙත ජාතිකත්වයේ රැකගනිමින් මානවයා ගමන් කරමින් සිටී. පානගයි කියන එකට වැඩිය ගමන් කරයි කියලා කිව්වනම් වඩා සුදුසුයි. මානවයා ගමන් කරයි කියලා කිව්වනම් වඩා සුදුසුයි. දැන් විවරණය කරලා පෙන්නනවා මම. ඊගාවට යනවා මේකේ දෙවෙනි වැඩේ කරන්න ඔන්න ඔක ලිව්වහම ඔබට ලකුණු 5න් නම් 3ක් හම්බ වෙලා. මේ වැරදිව ලියන්න ඕනේ. වචන සංඛ්‍යාව තුළ ඔබ ඉන්න ඕනේ. ඊගාවට මම යනවා විවරණය කරන්න මෙන්න මේ පදේ. ජාත්‍යන්තර භාවය මේ විවරණය කරනකොට හොඳින් මතක තියාගන්න මේ පදේ ලියන්න ඕනේ යලිය. තරු ලකුණක් දාලා මෙන්න මේක මෙහෙම ඔය පදේ මොතන ලියලා ඒකට යටින් ඉරක් ඇඳලා මොකද කරන්නේ? ඉරි එහෙම අඳිනේවා මේ වෙලාව වැඩි රූල් තියදී අඳින්න යන්න එපා. අකෝ වැඩි රූල් කීක ඒකට හොයන්න වෙනවනේ. නේද? ඒක නිසා එහෙම හොය යන්න අවශ්‍ය නැහැ. අවසානෙට ඉරි අඳින්න. අවසානෙට ඉරි අඳින්න මතක තියාගන්න මේ පේපර් එකේ ඔයාලා සාමාන්‍යයෙන් වෙලාව අඩු කරගන්නේ නැහැ. IQ එකේ තමයි ඔයාලා වෙලාවම අඩු කරගන්නේ. මේක නම් ඔයාලා කොහොම හරි වෙලාවට ඇති වෙන්න ලියනවා. වෙලාවට ඇති වෙන්න ඔයාලා ලියා ගන්න. හරිද? ජාත්‍යන්තර භාවය. මේක ඉංග්‍රීසි වචනේ තමයි ඉන්ටර්නැෂනල් කියන්නේ. ඉන්ටර් කියන්නේ අන්තර් කියන එක. තේරුණාද? තේරුණාද? එතකොට ඉන්ටර් කියන්නේ අන්තර්, නැෂනල් කියන්නේ ජාතීන් කියන එක. එතකොට ඉන්ටර්නැෂනල් නෙමෙයි. හරිනේ? ඉන්ටර්නැෂනල් තියෙන්නේ ওই ජාත්‍යන්තර භාවය කියලා ගත්තාම. එතකොට මේකෙදි අපිට විවරණය කියන්නේ මේකට සමාන පදයක් ලියන එක එහෙම නෙවෙයි. හොඳින් මතක තියාගන්න. විවරණය කරන්න ආවොත් සමාන පදයක් ලියන එක නෙවෙයි විවරණය කරනවා කියන්නේ.
මේකෙන් හැඟවෙන අදහස අපිට වචන 3කින් 4කින් ලියන්න වෙනවා. වචන 3කින් 4කින් මේකෙන් හැඟවෙන අදහස ඔබට ලියන්න වෙනවා. ඒක තමයි විවරණය කරනවා කියලා කියන්නේ. හොඳින් මතක තියාගන්න. හරිද? විවරණය කරනවා කියන්නේ මොකද්ද? මේකට සමාන පදයක් ලියන එක නෙවෙයි. එහෙනම් මෙන්න මේක තමයි විවරණය කියලා කියන්නේ. මොකද්ද විවරණය කියන්නේ? ජාත්‍යන්තරය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. තම රට හෝ ජාතිය හැර අනෙක් ජාතීන් ජාතිය හැර අනෙක් ජාතීන් හෝ ඔන්න ඇලගිරක් ගහලා හදාන්නත් පුළුවන් රටවත්. ඔන්න ඕක තමයි ජාත්‍යන්තර භාවය කියලා කියන්නේ. තම රට හෝ ජාතිය හැර මේ ජාත්‍යන්තරය කියන එකේ එක්ක ජාතිය එහෙම නැත්නම් රට. ඒක දැන් අපි ලංකාව කියලා ගත්තාම රට. අපිට මේ ලාංකීය කියන ජාතිය හදන්න බැරි වෙලා තියෙනවානේ. ඒ නිසා එහෙම දැන් ජර්මානුව කිව්වම රටයි ජාතියයි එකයි. ශ්‍රී ලාංකික කිව්වම රටයි ජාතියයි එකයි. නමුත් ඔයාලගෙන් බෞද්ධරය ඇහුවාම මොකද්ද ඔබේ ජාතිය කියලා ඔබ කියන්නේ? සිංහල කියලා. ඒ සිංහල කියන්නේ ජන වර්ගය මිසක ජාතිය නෙවෙයි. ජාතිය ඔබ හැමෝගෙම මොකද්ද? ශ්‍රී ලාංකික. ඒකයි මම මෙතන මේ දෙකක් ගන්න අපේ රටත් එක්ක බැලුවහම ওই ජාතිකත්වයයි ජාතියයි කියන එකේ පොඩි පරස්පරතාවයන් තියෙනවා. ඒක අපේ මුල් කාලේ ඉඳන් ආපු ගැටලුවක් ඕක. භාෂාවේ තියෙන ප්‍රශ්නයක් ඒක. භාවිතයේ තියෙන ප්‍රශ්නයක් භාෂාවේ නෙවෙයි. භාවිතයේ තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. ජාත්‍යන්තර භාවය. ඒක නිසා තමයි මම මේ විදිහට මේ ගත්තේ. තම රට හෝ ජාතිය හැර අනෙක් ජාතීන් හෝ රටවල්. ඒකට කියනවා අපි ජාත්‍යන්තර භාවය කියලා. මෙතනින් එහාට ඔබට මොකුත් ලියන්න බෑ. මේකේ තියෙන තනි පදයක් දීලා ඒ තනි පදේ ඔබ විස්තර කරලා දෙන්න ඕනේ. මේක තමයි මොනවා කරන්නේද? විවරණය කියලා කියන්නේ මේකට ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ විදිහට විවරණය කරපුවාම. ඉස්සර මේක හැඳිනේ පරිකථා ලියන්න කියලා. පරිකථා ලියනවා කියන්නේ මොකද්ද? මේකට ඊට වැඩිය ලොකු විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙනවා අපි. දැන් එහෙම අහන්නේ නැහැ. දැන් මේ කොටසට කියන්නේ මොකක් කියලාද? විවරණය කරනවා කියලා. විවරණය කරනවා කියලායි මේකට කියන්නේ. වැටුණාද මේකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔබට? නෑ නේද? අපි යමු ඊළඟ එකට. යමු ඊළඟ. මේ දින ඔබට ලබා දීලා තිබුණ දෙවැනි ඡේදය වායු දූෂණය දැන් අප්‍රසන්න අමිහිරි සංවේදනයක් පමණක් නොවේ. එය අපේ නූතන නගරවල පරිසර ලක්ෂණ පෙන්눔 කරන කැලි කසල පමණක්ද නොවේ. දූෂණය මීට වඩා වැඩි දෙයකි. ඊට හරස් නොවුන මුර්දේ නැන්නේ නොවුනොත් එය ආපසු නොඇරහුවොත් දූෂණය නිසාම බොහෝ නගර වාසයට නුසුදුසු පරිසර බවට පත්වනු නිසැකයි. දූෂණය තුරන් කිරීමට දැන් සිටම මයන්න ඈත් වෙනවා. දැඩි සටනක් ආරම්භ නොකළහොත් අප වැන්නන් සිය ගණනින් සමහර විට දහස් ගණනින් දූෂණය නිසා යන වැඩි මරමුවට පත්වනු නොඅනුමානයි. මේ කියන්නේ පරිසර දූෂණය නිසා ඇති වෙන්න පුළුවන් අමිහිරි සංවේදනයන් ගැන. හරිද? අමිහිරි සංවේදනයන් කියන්නේ අමිහිරි තත්වයන්. සංවේදන කියන්නේ දැනීම. හරිද? සංවේදනා කියන්නේ හිතට දැනෙන දේවල්. දැන් අපිට දැනෙන තත්ත්වයන් කියන ගාන මොනවද කියලා? දුක දැනෙනවා. ආයි වේදනාව, සංతాපය නේද? ඒවා දැනෙනවා අපිට. දැනෙනවනේ ඉතින් එහෙම නොදැනෙනවා මොකක් හරි ගැටලුවක්. හරිනේ? ඒවා දැනෙනවා. ඒවා තමයි අපි සංවේදනා කියන්නේ. සංවේදනා කියන්නේ ඒවා. ඒකට වේදනා නෙවෙයි ඒවා සංවේදනා. එතන සංඛ්‍යාන ප්‍රසාරකයක් විතර මේක අරන් තියෙන්නේ. සංවේදනයන්. සංනිවේදනයන් නෙවෙයි සංවේදනයන්. හරි බලමු. වායු දූෂණය දැන් අප්‍රසන්න අමිහිරි සංවේදනයක් පමණක් නොවේ. කතා කරන්නේ වායු දූෂණය පිළිබඳව කියලා ඔබට වැටහෙනවා. ඒ අනුව ඒක අප්‍රසන්න නිකන් හැඟීමක් පමණක් නෙවෙයිලු දැනීමක් පමණක් නොවේලු. හරිද? වායු දූෂණය. ඒ අපේ නූතන නගරවල පරිසර ලක්ෂණ පෙන්눔 කරන කැලි කසල පමණක්ද නොවේ. හරිද? මෙතනදී කොටස් දෙකක් ගැන කතා කරනවා. නූතන නගරවල පරිසර ලක්ෂණ පෙන්눔 කරන කැලි කසල ප්‍රශ්නය පමණක්ද කැලි කසල පමණක්ද නොවේ. දූෂණය මීට වඩා වැඩි දෙයකි. ඊට හරස් නොවුනොත් එය ආපසු නොඇරවොත් දූෂණය නිසාම බොහෝ නගර වාසයට නුසුදුසු පරිසර බවට පත්වන නිසැකයි. දූෂණය තුරන් කිරීමට දැන් සිටම දැඩි සටනක් ආරම්භ නොකළහොත් අප වෙනන් සිය ගණනින් සමහර විට දහස් ගණනින් දූෂණය නිසා මරුමුවට පත්වනවා. මේ කියන්නේ මෙච්චරයි. මේකේ ගන්න තියෙන මෙච්චරයි. වායු දූෂණය අප්‍රසන්නයි දැන්. ඒකේ එක පැත්තක්ලු මෙන්න මේක. මොකද්ද? කැලි කසල විතරක් නොවේ. හරිද?
දූෂණය මීට වඩා වැඩි දෙයක්ලු. ඒ කියන්නේ කැලි කසල විතරක් නෙවෙයි. ඊට හරස් නොවුනොත් ඒ කියන්නේ මේක පාලනය නොකළොත් දූෂණය නිසාම බොහෝ නගර වාසයට නුසුදුසු පරිසර බවට පත්වනු නිසායි. ඒ කියන්නේ නුසුදුසු වෙන්න පුළුවන්ලු නගර නුසුදුසු වෙන්න පුළුවන් නිසායි කියන එක අපි නොගෙන ගමුකෝ. ඒක අදහස ගන්න ඔබට පහසුයි. එහෙම වුණොත් මෙන්න මෙහෙම වෙයිලු. මෙන්න මේ වෙනවලු මානවයන්ට නේද? දහස් ගණන් දූෂණය නිසාම මරණයට පත්වනවා මාන. වායු දූෂණය දැන් අප්‍රසන්න අමිහිරි සංවේදනයක් පමණක් නොවේ. අපේ නූතන නගරවල පරිසර ලක්ෂණ පෙන්වුම් කරන කැලි කසල පමණක්ද නොවේ කියලා කියනවා. දැන් කැලි කසල විතරකුත් නෙමේ වායු දූෂණයයි කැලි කසලයි ඔක්කොම එකතු වෙන තමයි මේ අපිට ඉන්න බැරි තත්ත්වයක් උදා වෙමින් තියෙන්නේ කියලා කියන්නේ. හරිද? දැන් මේකේ ඔබට ගන්න අදහසක් තියෙනවා. මේ මෙන්න මේ කොටස් ටික මේ ටික අපි එකතු කරලා ගමු. මෙන්න මේ ටික තමයි මූලිකව ගන්න තියෙන්නේ. මම මෙතෙන්ට දානවා. ඔහොම ආවේ තැනින් තැනට එන්නේ කමන්නේ අපි. හදමු එක. මේකෙදි ඔබට ප්‍රධාන කරුණු කීපයක් වටහා ගන්න පුළුවන් වෙයි. වායු දූෂණය අප්‍රසන්නයි. අප්‍රසන්න මොකක්ද කියන්නේ? අප්‍රසන්නයිනේ. වායු දූෂණය අප්‍රසන්නයි. ඔක තමයි ඔය මූලිකව කියන කතාව. වායු දූෂණය අප්‍රසන්නයි එච්චරයි. ඔක තමයි මූලිකව කියන්නේ. ඊගාට එය මොනවාද? කැලි කසල නිසා පමණක්ද නොවේ. ඒ කැලි කසල නිසා පමණක්ද නොවේ. නගර වාසයේ නුසුදුසු පරිසර බවට පත්වන එකයි. එමගින් අමිතර දානවා. එමගින් නගර වාසයේ නුසුදුසු පරිසර බවට පත්වන එකයි. ඒ අවසන් ප්‍රතිඵලය මොකද වෙන්නේ? මිනිසුන් මියා මම මේ ටික එකතු කරලා එකක් හදනවා. මිනිසුන් මිය යා හැක. යා හැකිය. මිනිසුන් මියා හැකිය. මෙන්න මේ අදහස් ටික එකට එකතු කරන්න බලන්න. මෙන්න මේ ටික එකට එකතු කළොත් හරි. මේ ටික තමයි තියෙන්නේ. දෙකක් ගැන කතා කරා. දෙකක් ගැන. මේ පොදුවේ වායු දූෂණයෙන් පස්සේ මෙතන කතා කරන්නේ පරිසරය ගැන. පරිසර ලක්ෂණ පෙන්වන්න කරන කැලි කසල. ඔක්කොම කතා කරනවා. ඒක නිසා මෙතන කොටස් දෙකක් ගන්න පුළුවන්. කාටද කරන්ට් ගියා කියන්නේ? අරකට කරන්ට් කැපුවද? ඉන්න කීපද නෙමෙයි. බලන්නත් පුළුවන් තරම් වෙලා ඉන්න. හරි. පැය භාගයයි මම හිතන්නේ පවර් කට් එක තියෙන ඉක්මනට ඒවා. හරිද? හරි බලන්න වායු දූෂණය දැන් අප්‍රසන්නයි. ඒ කැලි කසල නිසා පමණක්ද නොවේ. එමගින් නගර වාසයට නුසුදුසු පරිසර බවට පත්වන නිසායි. මිනිසුන් මියා හැකියි. මොකද කියන්නේ? මෙන්න මේ ටික ඔක්කොම එකක් එකතු කරලා තනි අදහසකට හදන්න. තනි අදහසක් හදන්න මේ ටික ඔක්කොම එකතු කරගෙන. කොහෙන්ද පටන් ගන්න පුළුවන්? වායු දූෂණයෙන් පටන් ගන්න එපා. එහෙනම් මොකක්ද? පරිසර දූෂණය හා වායු දූෂණය නිසා කියලා පටන් ගත්තොත් ඔබට නිවැරදි වාක්‍යයක් ගොඩනගන්න පුළුවන් වෙයි. මම මේක යකට ගන්න. හරි. එතකොට පිටු ඉඩ තියෙනවා. මම මේ ටික එකතු කරනවා. මම පටන් ගන්න මෙතනින්. වායු දූෂණය හේතුවෙන් දාපු උත්තරේ මම පස්සේ ගන්නවා. වායු දූෂණය හේතුවෙන් මොකද වෙන්නේ? මානව වාසයට පරිසරය නුසුදුසු වී හදන්න වේ වගේ නේද? නුසුදුසු වී මිනිසුන් මිය යා හැකිය. මේ අදහස බලමු. කොහේ හරි ඛණ්ඩනය වෙනවද කැඩෙනවද කියලා බලන්න මේකේ අදහස. රෙකෝඩින් දානවා. හරි.
පරිසරයේ වායු දූෂණය හේතුවෙන් මානව වාසයට පරිසරය හා වායු දූෂණය හේතුවෙන් මානව වාසයට පරිසරය නුසුදුසු වී මිනිසුන් මිය හැකිය. පරිසරය හා වායු දූෂණය හේතුවෙන් මානව වාසයට පරිසරය නුසුදුසු වී මිනිසුන් මිය හැකිය. නැත්නම් මානව අයින් කළා දාන්න වාසයට මානව වාසයට පරිසරය නුසුදුසු වී මිනිසුන් මිය හැකිය. ඕක තමයි ඔබට මේකේ මූලික අදහස ලෙස ගන්න තියෙන්නේ. හරය උත්තරයි තියෙන්නේ. වචන ගණන් 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි උපරිම ඉන්නේ නේද? හරිද? හරි බලන්න පරිසරය හා වායු දූෂණය හේතුවෙන් මානව වාසයට පරිසරය නුසුදුසු වී මිනිසුන් මිය හැකියි. තේරුණාද කිව්ව එක මම? පරිසරය හා වායු දූෂණය හේතුවෙන් මානව වාසයට පරිසරය නුසුදුසු වී මිනිසුන් මිය හැකියි. මට තව දාපු උත්තරයක් තියෙනවා මම හිතනවා. මෙතෙන්දි මේ අහිතකර ක්‍රියාකාරකම් කියලා වචනයක් අරගෙන තියෙනවා. ඉතින් ඒක මේකෙදි කියන්නේ නැහැ. ඒකයි කියන්නේ. ඒ මේකෙදි කියන්නේ නැහැ. හරිද? බලමු. මෙන්න මේක මට දාපු උත්තරයක්. සඳමාරිද. මානව අහිතකර ක්‍රියාකාරකම් නිසා ඇතිවන පරිසර දූෂණය. ඔබට ප්‍රතිවිස්තර කිරීම කරන්න බෑ. තේරුණාද? මානව දැන් මෙතන කියනවාද මේකේ? මානව කතාවක් කියනවාද? නෑ කොහෙවත් නෑ මානවයා නිසා පරිසර අපි දන්නේ නැහැනේ. ඒක අපි දන්න එකක් නේ. මානවයා නිසා පරිසරය දූෂණය වුණා කියන එක අපි දන්න දෙයක්. නමුත් ඒක මේ ලේඛකයාගේ අදහස තුළ අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරිනේ? ඒ වගේ එකක් අන්තර්ගත කරන්න එපා. හරි. ඒ නිසා මේ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබට බලන්න මානව අහිතකර ක්‍රියාකාරකම් නිසා ඇතිවන පරිසර දූෂණය දැන් මෙතෙන්දී මේක අයින් කරන්න. මේ ටිකම අයින් කරන්න. පරිසර දූෂණය වැක්කේ පිළිවෙල දැනන ඔබට මානට වෙලා. ඒකේ වාක්‍යයේ පොඩි ගැටලුවක් තියෙනවා. මෙතරයි කියන්නේ මේකේ මම මේ ටික අයින් කරන්න. මෙන්න මේ අදහස ගන්න ඔබ කියලා බලන්න මේකේ අදහස තියෙනවද කියලා. වායු දූෂණය දැන් අප්‍රසන්න අමිහිරි සංවේදනයක් පමණ නෙවෙයි ඒ අපේ නූතන නගරවල පරිසර ලක්ෂණ පෙන්눔 කරන කැලි කසල පමණක්ද නොවේ. ඒ කියන්නේ පරිසර දූෂණයයි වායු දූෂණයයි දෙපැත්තක් මෙයාලා කියනවා. දූෂණය මීට වඩා වැඩි දෙයකි. මේකෙදි හොඳින් මතක තියාගන්න ඕන ඔබ මෙන්න මේ කාරණාව ඔයාලට ලියන්න දෙන තනි වාක්‍යවල ඒක තියෙන්නේ මේ කොහෙන් හරි මේක නෙමෙයි යාගේ සම්පූර්ණ අදහස ඔබට දෙන්න. මේක නෙමෙයි. ඔබට දෙන්නේ කොහෙන් හරි කවුරු හරි ලේඛකයෙක් ලියන ලද දිග ලිපියක පොඩි කොටසක් විතරයි. ඒකේ දල අදහසට පිටින් ඒකේ මුඛ්‍ය අදහසට පිටින් මුඛ්‍ය අදහස කියන්නේ ප්‍රධාන අදහසට පිටින් අපිට කොහොමදවත් යන්න බෑ. යන්න පුළුවන් ගියහම ලකුණු කැපෙනවා. ඒ නිසා ඒක යන්න බෑ. ගියොත් ඔබට පාඩු වෙනවා. ඒ නිසා යන්න එපා පිටින්. මේ කියන අදහස් ඇතුළෙම ඉන්න ඕනේ. මේගොල්ලෝ කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ මතවාදය මොකද්ද? මේ මතවාදයත් එක්ක අපිට ඉන්න වෙනවා. එතනින් පිට වෙන්න බෑ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. මෙන්න මේ වගේ එකක්. මේකමයි උත්තරේ කියලා මම කියන්නේ නැහැ. මේ වගේ එකක්. මම මේක මතක් කරලා දෙනවා ඔබට. ඒ තමයි මේවට නිශ්චිත උත්තර නැහැ. මේ ප්‍රශ්න ඔක්කොම වාස්තවිකයි. රචනය, සාරාංශය, තනි වාක්‍ය මේවා වාස්තවිකයි. කොයි වෙලාවකවත් ඔබට ලබා දෙන මාකින් ස්කීම් එකකවත් අපි ලබා දෙන මාකින් ස්කීම් එකකවත් මෙන්න මේකයි තනි වාක්‍ය කියලා දෙන්නේ නැහැ. ගත්ත වාක්‍ය ටික මම උඩින් ලියන්නේ. මම මෙතන ලිව්වා නේද මෙන්න මෙහෙම ටික. මෙටින් ලියලා. මෙන්න මේවා කොටස් ටිකක් දෙනවා. මේ ටික ඇසුරෙන් ගොඩනගපු වාක්‍යයකට අදාළ ලකුණ පිරිනමන්න කියලා කියනවා. තේරුණාද? මේ ටික ඇසුරෙන් ගොඩනගපු තනි වාක්‍යයකට අදාළ ලකුණ පිරිනමන්න කියන ඕක තමයි මාකින් ස්කීම් වල කියන කතාව. ලකුණු දීමේ පටිපාටි වල කියන කතාව. හරිද? හරි. දැන් මට වායු දූෂණය කියන එක ගැන දෙන්න බලන්න අදහසක්. වායු දූෂණය කියන්නේ මොකක්ද? වායු ගොඩනැගිලි හිතකර වායු අඩු වී අහිතකර වායු වැඩි වීම. කියලා මට දිල්හානි වෙන්න දෙන්නේ ඔය නම.
අකුරක් වැඩි වෙනවා. හරි. මෙන්න මෙහෙම කියලා මට උත්තරයක් දෙනවා. මොකද්ද? වායු ගෝලය තුල හිතකර වායු වායන්නේ අඩු වී අහිතකර වායු වැඩි වීම. හරි. මේකේ බලන්නකෝ මං වායු දූෂණය කියන එකෙන් මෙන්න මේකේ අදහසක් දෙනවා ඔබට මේ හිතකර වායු අහිතකර වායු කතාව ගන්න පුළුවන්. මේක මෙහෙමයි. දැන් වායු ගෝලයක ඔබ දන්නවා සංයුතියක් තියෙනවා. තේරුණාද? නිශ්චිත වායු සංයුතිය වෙනස් වී කියලා ගන්න. වෙනස් වී ගොස් නැත්නම් වෙනස් වී ඇතිවන තත්වයන්. නිශ්චිත වායු සංයුතිය වෙනස් වී ගොස් ඇතිවන තත්වයන් තමයි මොකක් කියන්නේද? වායු දූෂණය කියලා කියන්නේ. මේ වායු දූෂණය වෙනවා කියන්නේ දැන් අපිට දූෂණය කියන වචනේ ගත්ත ගමන් අපිට හිතෙනවා මේකේ මොනවා හරි දෙයක් අහිතකර දේවල් තමයි වැඩි වෙන්නේ කියලා. තේරුණාද? නමුත් දූෂණය කියන එක දෙපැත්තටම බලපාන අපි වැඩිපුර පාවිච්චි කරන්නේ අනිත් පැත්තට. කොහොමද? අපි වැඩිපුර දූෂණය කියන එක යොදන්නේ තියෙන තත්ත්වයක් විනාශ කර දැමීමට නැත්නම් ඒකේ වෙනසක් කිරීමේ ඇත්තටම අහිතකර ලෙස වෙනස් වීමට බලපාපු තත්ත්වයක් ලෙසයි හඳුන්වන්නේ. ඒක නිසා මෙන්න මෙහෙම කොටසක් මේකට එකතු කරන්න වෙනවා. නිශ්චිත වායු සංයුතිය වෙනස් වී ඇති වෙන තත්යන් සියල්ලම අපි හඳුන්වන වායු සංකේත. ඒක යහපත් වෙන්නත් පුළුවන් අයහපත් වෙන්නත් පුළුවන්. පැහැදිලිද? මොනවා හරි නිශ්චිත වායු සංයුතියක් තියෙනවා පරිසර ගෝලයක. වායු ගෝලයක. ඒ වායු ගෝලයේ පවතින මම කියන්නේ මෙතන වායු ගෝලයේ නිශ්චිත වායු සංයුතිය වෙනස් වී ඇති වෙන තත්ත්වයන් අපි හඳුන්වන ඔක්කොම මොනවා කියලාද? ඔක්කොම අපි හඳුන්වනවා වායු දූෂණයක් කියලා. හරිද? මේකේදී අර හිතකර අහිතකර කතාවට එන්න එපා. වායු ගෝලය තුල අහිතකර වායු වැඩි වෙනවා කියලා කියන්නේ නැහැ. දූෂණය වෙනවා කියන්නේ යම් කිසි දෙයක අහිතකරම තත්ත්වෙම නෙමෙයි. ඒක වෙනසක් වෙනවටත් අපි කියනවා සංයුතිය වෙනස් වෙනවටත් දූෂණය වීමක් කියලා. ඒක යහපත් දේවල් වැඩි වෙනත් පුළුවන්. නමුත් ඒක නේ දූෂණයක් වෙන්න පුළුවන්. හරිද? ඒකේ තියෙන தත්ත්වය වෙනස් වෙනවා. ඒක තමයි වායු දූෂණය කියලා හඳුන්වන්නේ. වායු සම්බන්ධයෙන් ගත්තොත් ඒක තමයි වායු දූෂණය කියලා හඳුන්වන්නේ. වැටුණාද? දැන් ඔබට තේරෙන්න ඕන මේක මේ සමාන පදයක් එහෙම නෙවෙයි ලියන්න කියන්නේ විවරණ ලියන්න කිව්වොත් ලියන්න කියන්නේ මොකද්ද? විවරණ ලියන්න කිව්වොත් ලියන්න වෙන්නේ මෙන්න මේ වගේ විස්තරයක් මේකට. මොකද්ද මේ තියෙන එක කියලා. හරි? මොකද්ද මේ කියන කාරණාව කියලා ඔබට ලියන්න වෙනවා විස්තර කරලා. මේවැදි වායු දූෂණය වීම කියන්නකෝ. එතන වීම කියලා දාලා දෙනවා කියලා. එතකොට මෙන්න මේ වගේ වැඩි වීම කියලා ඉවර කරන්න පුළුවන්. තත්ත්වයන් ඇතිවීම කියලා මට මෙතනදී වීම කියලා තිබුණොත් ඉවර කළා. නැත්නම් ඉවර කරන්න බැහැ මට. ඇයි නෑ නිතරින් එහාට තත්ත්වයන්. මොකද්ද වෙන්නේ කියලා අපිට කියලා නෑ. ඒ නිසායි එහෙම වෙන්නේ. හරි. දැන් ඔය ඡේද දෙක සම්බන්ධයෙන් ඔබට දැනීම තියනවද මොනවා හරි ගැටලු තියනවද? තියනවද එහෙම මොනවා හරි ප්‍රශ්න? ඇති වෙන මම එකට ලිව්වේ කොහෙද? නෑ දෙකක්. ඇති වෙන තත්ත්වයන්. තේරුණාද? තේරුණාද? හරිනේ? මෙන්න මේ විදිහට ඒකේ උත්තරේ ගලපන්න අර පළවෙනි ඔයාලා මේ කිව් එකේ අර වරදක් නැහැ ඒකේ. මේ නමුත් මෙන්න මේ වගේ එකක් එනවා වඩා සුදුසුයි. හරිද? හරි අපි යමු තුන්වැනි ඡේදය බලන්න. තුන්වැනි ඡේදය බලන්න යන්නේ. මේ තියෙන්නේ තුන්වැනි ඡේදය ඔබට ලබා දෙලා තිබුණු. ඉදිරි වර්ෂ හා දශක සඳහා අධ්‍යාපන ප්‍රතිපත්ති හා උපාය මාර්ග සකස් කිරීමේදී ඔය දියණු ඈත් වෙනවා. හරිද? මයනු ඈත් වෙනවා. දැන් අවධාරණාර්ථය නිපාත. ඔබම මයන ඈත් වෙනවා. ඔහුවම මයන ඈත් වෙනවා. කිරීමේදී දියණ ඈත් වෙනවා. හලයන් ඈත් වෙන්නේ නැහැ. මෙතන වාදී කියනකොට ඈත් වෙන්නේ නැත්නම් මොකද? වාදී කියන්නේ නිපාතයක්. මේ ප්‍රත්‍යක් ලෙස දෙන්න නිසා. ඒකෙදි දියණ ඈත් කරන්නේ ප්‍රතිසංස්කරණ වාදී. ඒකදී ඈත් කරන්නේ මේ කිරීමේදී අවධාරණාර්ථය කරනවා. ප්‍රසිද්ධියේ හෝ රහසින් හෝ වේවා සාමකාමී ලෙස හෝ ප්‍රචණ්ඩ ලෙස හෝ වේවා ප්‍රතිසංස්කරණවාදී ලෙස හෝ අත්‍යන්තවාදී ලෙස හෝ වේවා කරන මේ සියලු ආකාරයේ විරෝධී පෑම් කවර අයුරකින් හෝ සලකා බැලිය යුතුය. ඔහු නෙමෙයි හෝ කවර අයුරකින් හෝ සලකා බැලිය යුතුය. මොකද කියන්නේ? අමුතු කතාවක් කියන්න යනවා. නොතේරෙන පද දෙක තුනක් තියෙනවා. ඒක ගැන වැඩිපුර හිතන්න යන්න එපා. දන්නේ නැති වචන තිබුණොත් නේද?
ඒවට බොරු අදහස් දෙන්න යන්න එපා. දැන් මේක නම් ඔයාලා අහුවෙනවා අනිවාර්යයෙන් මේ දෙක විස්තර කළේ නැතොත් අහුවෙනවා. අත්‍යන්තවාදීන් කියන්නේ කවුද? ප්‍රතිසංස්කරණවාදීන් කියන්නේ කවුද කියලා. නේ? හරි. ඉදිරි වර්ෂ හා දශක සඳහා අධ්‍යාපන ප්‍රතිපත්ති. මෙන්න මේවට තනි පදයක් දෙන්න මට බලන්න. ඉදිරි වර්ෂ හා දශක මේ මොනවා වුණත් අනාගතේ නේ. අධ්‍යාපන ප්‍රතිපත්තිය උපාය මාර්ග සකස් කිරීමේදී මේකට අපිට තනි වචන දෙන්න පුළුවන්. අධ්‍යාපන ප්‍රතිපත්තිය උපාය මාර්ග මේ දෙකටම තනි පදයක් හොයාගන්න ඕනේ. ප්‍රසිද්ධිය හෝ රහසින් හෝ වේවා, සාමකාමී ලෙස හෝ ප්‍රචණ්ඩ ලෙස හෝ වේවා, ප්‍රතිසංස්කරණවාදී ලෙස හෝ අත්‍යන්තවාදී ලෙස හෝ වේවා කෙරෙන මේ සියලු ආකාරයේ විරෝධී පෑම් කවර විදිහින් හෝ සලකා බැලිය යුතුයි. එක එක ආකාරයෙන් කරන විරෝධී පෑම් සලකා බලන්න ඕනලු. මේවට අපිට උදාහරණ දෙන්න බෑ. මේවා දැන් මේගොල්ලෝ විස්තර කරගෙන යනවා. මෙහෙම මෙන්න මේවා පිළිබඳව විශේෂයෙන් සලකා බැලිය යුතුයි කියලා. ප්‍රදීප් මං ගන්න උත්තරේ. හරිද? පස්සේ බලමු. මෙතෙන්දි බලන්න මෙන්න මේ ටිකට ඔබට තනි පදයක් දෙන්න පුළුවන්. තනි පදයක් දුන්න හැකි ඔන්න ඔය ටික ඔක්කොම එකතු කරලා. තනි පදයක් මේ ටිකට හොයන්න පුළුවන්. අනිල් පාර කරන්න. විරෝධී පෑම් සලකා බැලිය යුතුයි. මේකනේ කියන්නේ. මේකයි කියන්නේ. මොකද්ද කියන්නේ නැවත බලන්න හොඳින්. ඉදිරි වර්ෂා දශක සඳහා මම මේවා ගන්නවා. ඔය දානවා අරකට. මම මේ ටික ගන්නවා. හැබැයි මම එතන තනි පදයක් හොයනවා. ඒකට තනි පදයක් හොයනවා. මෙන්න මේ ටිකට ඔක්කොටම තනි පදයක් ඕන. විරෝධී පෑම් සලකා බැලිය යුතුයි. ඕකනේ කියන්නේ. මෙච්චරයි අදහසේ තියෙන්නේ. හොඳද? මෙච්චරයි අදහසේ තියෙන්නේ. ඒතර මේ තියෙන අදහස් ඇතුලේ බලන්න ඉදිරි වර්ෂා දශක සඳහා මම කියනවා මෙතෙන්දී තනි පදයක් ඔබට දෙනවා මම මේකට. මොකද්ද? අනාගත කියලා. ඉදිරි වර්ෂා දශක කියන්නේ කිසි කතාවක් නෑ අනාගත. මේවා ගන්නේ නෑ එකක්වත්. හරිද? මේව එපා අපිට. මේ වෙනුවට අපි පදයක් අරගෙන තියෙනවා. ඒ මොකක්ද? අනාගත කියලා. අධ්‍යාපන ප්‍රතිපත්තිය උපාය මාර්ග. මේකට මම තනි වචනයක් ගන්නවා. මොනවද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. අහලා තියෙනවද වචනයක්? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. ප්‍රකාරය වදින්නේ නැහැ මේකේ. මොකක් කර වෙලා ඒකට. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. මොකද්ද කරන්න ඕන? ප්‍රතිසංස්කරණ පිළිබඳව කියලා මට වචනයක් දාගන්න වෙනවා. පිළිබඳව මම මේවා දැන් පාවිච්චි කරන්නේ නැහැ මෙන්න මේ කොටස. මේ කොටස් පාවිච්චි කරන්නේ නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන්න මේවා සියලු ආකාරයේ විරෝධතා. සියලු ආකාරයේ. එන්න මේ ටික ඔක්කොටම අර කලින් තිබුණේ. කොයි. මෙන්න මේවා. මෙන්න මේ ටිකට අපිට තනි වචනයක් ගන්න පුළුවන් සියලු ආකාරයේ කියලා. සියලු ආකාරයේ විරෝධී පෑම් සලකා බැලිය යුතුයි. කවර ආයුරකින් පැත්තකට දාන්න. ඕනේ ඒවා. විරෝධී පෑම් සලකා බැලිය යුතුයි. හරිද? දැන් මෙන්න එකතු කරන්න පුළුවන් වාක්‍ය අනාගත මම වෙන් කර ගන්නවා. මෙතෙන්ට දානවා. අර පළවෙනි වාක්‍ය වෙන් කරපු කොටස් ටික මේ තියෙන්නේ. අනාගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරිද? සැකසීමේදී කියලා දානවා. සැකසීමේදී අලුතෙන් අපි දාන්න වෙනවා. සැකසීමේදී ඒ පිළිබඳව ඒ කියලා වචන දා ගන්නවා. ඒ පිළිබඳව වයන ඈඩ් කරනවා. එල්ලවන මොකද අපි මේක කතා වචනය. සියලු ආකාරයේ විරෝධී පෑම් සලකා බැලිය යුතුය. එල්ලවන මෙතෙන් දානවා සියලු ආකාරයේ විරෝධී පෑම් සලකා බැලිය යුතුය. විරෝධී පෑම් කියන එකට මම තනි පදයක් ගන්නවා. විරෝධතා කියලා. විරෝධතා
සලකා බැලිය යුතුයි. දැන් හරි. දැන් මොකද කියන්නේ? මෙච්චරයි මේක කියන්නේ. අනාගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැකසීමේදී ඒ පිළිබඳව එළවන සියලු ආකාරයේ විරෝධතා සලකා බැලිය යුතුය. හරිද? එළවන සියලු ආකාරයේ විරෝධතා සලකා බැලිය යුතුය. සියලු ආකාරයේ විරෝධතා සලකා බැලිය. හරිද? හරි. ගන්න මේ කියන්නේ මෙච්චරයි මේකේ. මේ අර මේ සියලු ආකාර විරෝධතා තමයි මේ කිව්වේ. ප්‍රසිද්ධියේ හෝ රහසින් හෝ වේවා, සාමකාමී ලෙස හෝ ප්‍රචණ්ඩ ලෙස හෝ වේවා, ප්‍රතිසංස්කරණවාදී ලෙස හෝ අත්‍යන්තවාදී ලෙස හෝ වේවා කියන මේ ඔක්කොම ටිකට තමයි මේ පද ටික ගත්තේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. එකක් වැඩි. එකක් අඩු කරමු. අනාගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී කියලා දානවා. වලදී. මොකද වරයා වරු වල් වගේ පද මුල් පදත් එක්ක එකතු කරලා ලියන්නේ. දැන් හරි. අනාගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී ඒ පිළිබඳව එල්ලවන සියලු ආකාරයේ විරෝධතා සලකා බැලිය යුතුයි. ඔච්චරයි ලියන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. මම තව වචනයක් ඔබට අඩු කරලා දෙන්නම්. යුතුය කියලා කිව්වහම මේක යන්න දාන්නකෝ. යුතුයි කියලා දාපුවාම තව වචනයක් අඩු වෙනවා. මොකද යන්න වෙන් කරලා ලියන්නේ නැහැ. යයන්න සම්මතයක් ලෙස අවශ්‍ය නම් ඔබට වෙන් කරලා ලියන්න පුළුවන්. මට හුරු වෙලා තියෙන මම යන්න වෙන් කරලා ලියලා. යයන්න ඕනනම් ඔබේ ලේඛනවල ඔබට එකතු කරලා ලියන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් යුතුයි කියලා කිව්වහම කොහෙත්ම ගැටලුවක් නැහැ. යුතුයි කියන්නේ තව වචනයක් අඩු වෙලා. ඒතර වචන මෙතන තියෙන්නේ 14ක් විතරයි. වචන 14යි. ඔතන තියෙන මට දුන්න උත්තර දෙකක් තියෙනවා. මම ඒක ගන්නවා. මම බැලුවේ නැහැ නිකන් ගන්නවා. එකක් මේක ප්‍රදීප්ගේ අනාගත අධ්‍යාපන ප්‍රතිපත්තිය උපාය මාර්ග ප්‍රතිසංස්කරණයේදී බලපා විද එයි කෙලින් කියන්න ඕන මේවා ඍජු ප්‍රකාශන වෙන්න ඕනේ. හරි මම බලලා ගන්නවා නේ. ඍජු ප්‍රකාශන වෙනවා නම් තමයි වඩා සුදුසු නෙවෙයි සුදුසු. හරි. අධ්‍යාපන ප්‍රතිපත්තිය අනාගත අධ්‍යාපන ප්‍රතිපත්තිය උපාය මාර්ග ප්‍රතිපත්තිය මම ඒකට තමයි ප්‍රතිසංස්කරණ කියලා ගත්තේ. ප්‍රතිපත්තිය උපාය මාර්ග තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ. මේ තනි පදේ ගන්න. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ ප්‍රතිපත්ති සැකසීමයි උපාය මාර්ග සැකසීමයි. මේ දෙකම එකතු වෙන තමයි මේ නම යෙදෙන මේ වචනේ හරියට කොට. ඒක නිසා මේ ටික ඔක්කොම එකතු කරලා ගන්න. විරෝධතා සලකා බැලිය යුතුයි. කෙසේ බලපාවිද නෙවෙයි. සලකා බැලිය යුතුයි. ඒ ගැන අවධානය යොමු කළ යුතුයි කෙලින්ම කියනවා. වාක්‍ය හදා ගන්න. ඊගාකට යමු බලන්න තව එකක් දාලා තිබුණා. දිල්හානි අනාගත කාලය සඳහා අධ්‍යාපන ප්‍රතිපත්තිය උපාය මාර්ග සැකසීමේදී පැමිණෙන විරෝධය පෑම් සලකා බැලිය යුතුයි. විරෝධතා හදන්න. විරෝධතා කියලා හදන්න. ඒක හරි. විරෝධතා සලකා බැලිය යුතුයි. ඒක හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි. එයා මෙතන යයන් ලං කරලා යන්න දාන්නකො ඒක හරි. යයන් ලං කරලා ගැටලුවක් නැහැ. හැබැයි ඔබේ හැම ප්‍රශ්නපත්‍රේ මෙහෙමයි තනි ලේඛනයක කියලා කියන්නේ. තනි ලේඛනයක කියන්නේ ඔබේ රචනයේ. ඊගාවට සාරාංශය යන්න තනි ලේඛනය එකම ලේඛනයක් තුල යයන් වෙන් කළත් හරිය යයන් එකතු කළත් හරිය කියලා ගන්න බෑ. හරි එතකොට එකකට ඉරියන් දිනවා මෙන්න පද බෙදීම් වල ගැටලු තියෙනවා. නිසා මතක ඇතිව මොකද කරන්න ඕන? මතක ඇතිව ඔබ කර දේ තමයි සම්මතයක් හදලා තියාගන්න යයන් වෙන් කරනවද එකතු කරනවද කියලා. මේ වෙයි නම් යයන් ලං කරලා ලියන්න හරි. යන්න දාන්නකො මේ වගේ තැන්වල. යන්න කොහොමත් පළවෙනි පදයට එකතු වෙනවා. යන්න ඈත් වෙන්නේ නැහැ. හරි. අනාගත කාලය සඳහා අධ්‍යාපන ප්‍රතිපත්තිය උපාය මාර්ග සැකසීමේදී පැමිණෙන විරෝධතා සලකා බැලිය යුතුයි. ඒක තමයි මේ කියන්නේ. ප්‍රතිසංස්කරණවාදී ලෙස හෝ අත්‍යන්තවාදී ලෙස. මෙහෙම අරගෙන විවරණේ සපයන්නයි යන්නේ. මෙතෙන් තරලොක්නක් දාගන්න. මම ඔය ඇස් මාක්කයක් දාලා යන්නේ. ඔයාලා එතෙන් තරලොක්නක් දාගන්න. ඊගාවට ලියන්න ප්‍රතිසංස්කරණවාදී ලෙස හෝ අත්‍යන්තවාදී ලෙස. ප්‍රතිසංස්කරණ කියන්නේ මොකද්ද? පවතින తত্ত্বය ප්‍රතිසංස්කරණය කරනවා කියන්නේ ඒක.
වෙනස් වීමෙන් ඇතිවන තත්වයන් හෝ ලෙස හෝ කියලා මේ මෙතෙන්ට ගන්න විවරණය කරා. ප්‍රතිසංස්කරණවාදී ලෙස කියන්නේ මොකක්ද? පවතින தත්ත්වයේ වෙනස් වීමෙන් ඇතිවන தත්ත්වයන් හෝ අත්‍යන්තවාදී ලෙස පවතින මුල් ස්වභාවය ප්‍රකෘති ස්වභාවයෙන් පවතින ප්‍රකෘති ස්වභාවයෙන් ඔය කියන රකාරය යෙදෙන්න ඕන. මගේ මේකේ මොකක් හරි අවුලක්. ප්‍රකෘති ස්වභාවයෙන් ප්‍රකෘති තත්ත්වය කියලා ගමු. ප්‍රකෘති තත්ත්වය ආකාරයෙන් පවතින තත්ත්වය වෙනස් වීමෙන් ඇති වෙන තත්ත්වයන් හෝ පවතින ප්‍රකෘති තත්ත්වයේ ලෙසින් ඔන්නෝක තමයි ප්‍රතිසංස්කරණවාදීන් කියලා කියන්නේ පවතින තත්ත්වය වෙනස් කරන්න ඕන කියන අය. අත්‍යන්තවාදීන් කියන්නේ තියෙන තත්ත්වයේම තියාගෙන ප්‍රකෘති ස්වභාවය කියන්නේ ඒකයි. ප්‍රකෘති ස්වභාවය කියලා ගන්න පුළුවන් ප්‍රකෘති තත්ත්වයේ ලෙසින්ම. ඒ ලෙසම මේ විදිහටම හෝ තියලා මේකේ යම් සුළු වෙනස්කම් කරලා හෝ මේක වෙනස් කරන්න ඕන කියලා තර්ක කරන පිරිස තමයි අපි හඳුන්වන්නේ අත්‍යන්තවාදීන් කියලා. ඒ කියන්නේ තියෙන தත්ත්වයේ එලෙසින්ම තියාගෙන සුළු වෙනස්කම් වලින්. ප්‍රතිසංස්කරණවාදීන් කියන්නේ එහෙම නෙවෙයි තියෙන தත්ත්වය සම්පූර්ණයෙන් උඩ යට කරලා වෙනස් කරන්න ඕන කියන අය. මේ හැමෝගෙම විරෝධතා තියෙනවා කියලා මේ කියන්නේ. මොකද මතක තියාගන්න ලෙස කියලා ඉවර කරපුවාම ඔබට එහෙමම තමයි ඉවර කරන්න වෙන්නේ ලෙසින්ම. එච්චරනේ මෙතනින් එහාට අපිට වාක්‍ය ගොඩ නැගීමක් නැහැ යලි. ඒකයි ඒ විදිහටම තියාගන්න කියලා කියන්නේ. හරිද? එතනින් එහාට ගෙනියන්න එපා යලි. හරිද? එතනින් එහාට ගෙනියන්න එපා යලි. හරි දැන් මේක වැටුණාද ඔබට? මම මේ ටික අයින් කළා මෙතෙන්ට ගන්නවා. හරිද? මේ තමයි අපි ලිව්ව අර කලින් වාක්‍යය. ප්‍රතිසංස්කරණවාදී ලෙස හෝ අත්‍යන්තවාදී ලෙස පවතින තත්ත්වයන් වෙනස් වීමෙන් ඇතිවන තත්ත්වයන් හෝ පවතින ප්‍රකෘති තත්ත්වයේ එලෙසින්ම යන්න දාගන්න ඕන. එලෙසින්. දැන් මේ යන්න යොදනෙක් ගැන කියන්නද? මේක ඒ ලෙසින්ම වුණොත් මොකද වෙන්නේ? ඒ ලෙසින්ම වුණොත් මොකද වෙන්නේ මෙතන? ඒක ඈත් වෙන්න ඕනේ. ඒ යන්න විතරක් හේතුවකින් ඒ යන්න ලඟ වෙනවා. ඒ මගින් කිව්වහම ඈත් වෙනවා. ඒ මගින් කිව්වහම ලඟ වෙනවා. තේරුණාද කියන්නේ? දීර්ඝය විතරයි ඈත් වෙන්නේ. හස්වය කෙටි අකුර ඈත් වෙන්නේ නැහැ. කෙටි අකුර ඈත් වෙන්නේ. හරි අපි යනවා ඒක ටිකක් දීර්ඝ ඡේදයක් අපිට ඊළඟට කතා කරන්න තියෙන ඡේදය. බලන්න මොකද්ද කියන්නේ කියලා. රෙගුලාසි පැනවීම අතින් පරිසරය ඊටාම දුෂ්කර. ඔව් වචන ගන්න අනිවාර්යයෙන්ම පළලට අඩුවෙන් ලියන්න ඕනේ නැත්නම් ලකුණු කපන. හරිද? ඕන සංඛ්‍යාවට වචන ලියන්න බෑ. මෙතන වචන ගන්න ගන්නන්නේ. මේ 15ට අඩු නෙමෙයි මං කිව්වා අපිට දෙකකට තව ඉස්සරහට යන්න පුළුවන් කියලා 17ක් දක්වා එතනින් යන්න එකක්වත්ම ගෙනියන්න එපා. අනේ එකක්වත් ගෙනියන්න එපා එතනින් එහාට. අනිවාර්යෙන් ওই වචන සංඛ්‍යාව අතර තියෙන්න ඕනේ. අඩුම 10 උපරිමේ තමයි 15 කියලා කියන්නේ. බැරිම නම් තව දෙකකට යන්න අවසරය දෙනවා එතනින් එහාට යන්න. රෙගුලාසි පැනවීම අතින් පරිසරයේ ඊ타මත්ම දුෂ්කර විෂයන්ගෙන් එකකි. ගංගා හෝ වායුගෝලයේ හෝ වැනි පොදු අයිති වස්තුවක් ඇතනම් ඒ වස්තුවේ ඵලයේ භුක්ති විඳීමට එය පාවිච්චි කරන පුද්ගලයන් දැරිය යුතු වන වියදම මහජනයාගේ උපරිම ප්‍රයෝජනය ගෙයන ලංවනවා. උපරිම ප්‍රයෝජනය සඳහා යෙදෙන ආකාරයෙන් රජයේ රෙගුලාසි ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් බොහෝ විටම පරිසරය පිළිබඳ ගැටලුවට පිළිතුර වන්නේ පොදු වස්තුව පාවිච්චිය තහනම් කරන තව තවත් රෙගුලාසි පැනවීම නැතිනම් පරිසර දූෂණය තහනම් කරන රෙගුලාසිය. මේ වෙනුවට අපට අවශ්‍ය වන්නේ මහජනයාට උපරිම සේවයක් සැලසීමට උත්සාහ කිරීමට හැකිවන පරිදි පුද්ගලයන්ටද උපරිම නිදහස ලබා දෙන රෙගුලාසිය. ඕ නේද? මොනවා කියනවද මන් දන්නේ නැහැ. කියන්න යනකොට තේරෙන්නෙම නැහැ ඕක. තව වතාවක් කියවන්නකො ඒතොර ඇති. රෙගුලාසි පැනවීම අතින් රෙගුලාසි කියන්නේ නීති නෙමෙයි නේද? පරිසරය ඊටම දුෂ්කර විශේෂයි.
නීති පැනවීමේදී පරිසරයේ දුෂ්කර කොටසක්. ගංගා හෝ ඊකට වායුගෝලයේ හෝ එවැනි පොදු අයිති වස්තුවක් ඇත්නම් ඒ වස්තුවේ ඵලයේ භුක්ති විඳීමට එය පාවිච්චි කරන පුද්ගලයන් දැරිය යුතු වන වියදම මහජනයාගේ උපරිම ප්‍රයෝජනය සඳහා යෙදෙන ආකාරය. එක වාක්‍ය කියන්නේ මේ කියන්නේ මොකද්ද? රෙගුලාසි පැනවීම අතින් පරිසර නීති පනවනකොට පරිසරය කියන එක සම්බන්ධයෙන් නීති පැනවීම දුෂ්කරයි කියලානේ මේ කියන්නේ. පරිසරය සම්බන්ධ නීති පැනවීම දුෂ්කරයි. ඔන්න මූලික කාරණාව ඔතන තියෙනවා. ඊගාවට මෙන්න මෙතෙන්දි කියනවා මේ ගංගා හෝ වායුගෝලයේ හෝ එවැනි පොදු අයිති වස්තුවක් ඇතනම් ඒ වස්තුවේ ඵලයේ භුක්ති විඳීමට එය පාවිච්චි කරන පුද්ගලයන් දැරිය යුතු වන වියදම. පොදු වස්තු. හරිද? පොදු වස්තු භුක්ති විඳින්න. ඒ පාවිච්චි කරන පුද්ගලයන් දැරිය යුතු වන වියදම. පිරිවැය. මහජනයාගේ උපරිම ප්‍රයෝජනය සඳහා යෙදෙන ආකාරයෙන් රජය රෙගුලාසි ක්‍රියාත්මක කළ යුතුය. මේකේ කොහොමද රජය නීති ක්‍රියාත්මක කිරීමේදී කියලා මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා කියනවා. නමුත් බොහෝ විටම පරිසරය පිළිබඳ ගැටලුවට පිළිතුර වන්නේ පොදු වස්තුව තහනම් කරන මේ පොදු වස්තුව කියන එකට ඔයාලට වචනයක් තියෙනවා දෙන්න. මොකද්ද? මේවා ඔයාලා දන්නා මේ පොදු වස්තු කියලා නෙමෙයි මේවා හඳුන්වන්නේ මේ පරිසරයේ තියෙන අපි භුක්ති විඳින දේවල්. වාතය, සුළඟ, ජලය ඒවා මොනවද? පොදු වස්තු දේවල්. මොනවද කියලා අපි කියන්නේ? ඈ? දන්නේ? මොනවද කියලා කියන්නේ ඒකට අපි? ඒකට කියන්නේ ස්වාභාවික සම්පත් කියලා. මේගොල්ලෝ මේ අමුතු අමුතු පද දානවා ඔයාලා අමාරුයි දාන්න. හරිද? පොදු වස්තුව පාවිච්චිය තහනම් කරන තවත් රෙගුලාසි පැනවීම. නැතිනම් පරිසර දූෂණය තහනම් කරන රෙගුලාසි. මේ කරනවා කියන්නේ මෙහෙමයි. ස්වාභාවික වස්තුන් පරිහරණයේදී මොකක්ද කරනවා කියන්නේ? රජය ඒ පාවිච්චි කිරීම එපා කරන ආකාරයේ නීති පනවනවා. ඒක නොකළ යුතුයි කියලායි කියන්නේ. මම මේක මෙතන වචන ගන්නවා. තව රෙගුලාසි පැනවීම නැත්නම් පරිසර දූෂණය තහනම් කරන රෙගුලාසි. මේ වෙනුවට දැන් මේ දාන්නේ මොනවද? පරිසර දූෂණය තහනම් කරන රෙගුලාසි කියන්නේ පොදු නෑ. ස්වාභාවික සම්පත් භාවිතයේදී ඒගොල්ලන් ක්‍රියාත්මක කරන නීති රීති තමයි රජය ක්‍රියාත්මක කරන නීති රීති සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන කියලා මූලිකව කියනවා. මේ වෙනුවට අපට අවශ්‍ය වන්නේ මහජනයාට උපරිම සේවයක් සැලසීමට උත්සාහ කිරීමට හැකියවන පරිදි පුද්ගලයන්ට උපරිම නිදහස ලබා දෙන නීති. මෙන්න මේ ටිකලු ඕනේ. මේ ටිකලු ඕනේ. දැන් මේ රතු පාට කරපු ටික කියවන්න බලන්න මේ ලී පාට ටිකත් එක්කම. රෙගුලාසි පැනවීම අතින් පරිසරය ඉතාම දුෂ්කර විශේෂකි පොදු අයිති වස්තුවක්. ඒ කියන්නේ ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් රජයේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී තහනම් කිරීම වෙනුවට උපරිම සේවයක් සැලසෙන අන්දමින් එය ක්‍රියාත්මක කළ යුතුයි කියලා අදහසක් ඔබට ගන්න පුළුවන්. මම මේ ටික ගන්නවා. මම අර උඩ ටික ගත්තා. හරි. එතන ගමු. ඔන්න. අර මම මුල් කොටස ගත්තේ. ඊගාවෙක් කොටස බලන්න මොකද්ද කියන්නේ කියලා. ඊගාවෙකදී කියනවා මේ පොදු අයිති වස්තුවක්. ඒක අපි වෙනම ගමු. රජය රෙගුලාසි ක්‍රියාත්මක කළ යුතුයි. දුෂ්කරයි කියලා ලියනවා සම්පූර්ණ කරනවා. රජයේ රෙගුලාසි ක්‍රියාත්මක කළ යුතුයි. තහනම් කරන නීති ඊට මහජනයාට උපරිම සේවයක් සැලසෙන පරිදි මම මේක මෙතන දානවා. මහජනයාට උපරිම සේවයක් සැලසෙන පරිදි හරි. මේක මෙතන දානවා. හරි. දැන් බලන්නකෝ පරිසරයේ සම්බන්ධ නීති පැනවීමේදී මොකක්ද? මහජනයාට උපරිම සේවයක් සැලසෙන අන්දමින් නීති පැනවිය යුතුයි. ඔච්චරයි කියන්නේ. ඔක වෙන මොකුත් කියන්නේ නැහැ. වෙන බාහිර කාරණා මොකවත් ගැන මෙතෙන්දී කතා කරන්නේ නැහැ.
හරිනේ. මට දාපු උත්තර තියෙනවා. මම ඒක ගන්නට කලින් මම එකක් ලියලා දෙනවා. මම මෙතන ලියනවා. පරිසරය සම්බන්ධයෙන් නීති පැනවීමේදී මොකක්ද කරන්න කිව්වේ අපි? ස්වාභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන ආකාරයෙන් එය පරිසරය සම්බන්ධයෙන් නීති පනවා ස්වාභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලැබෙන ආකාරයෙන් මාරු කරමු නේද? මාරු කරමු. උදේට මාරු කරන්න වෙනවා. මොකද්ද ගන්න අපි? මොකද්ද කියන්නේ මෙතනින්? ආයි බලමුකෝ. පරිසරයේ සම්බන්ධයෙන් නීති පැනවීමේදී මොකද්ද කියන්නේ? පුද්ගලයන්ට එමගින් උපරිම වාසියක් ලැබෙන පරිදි නීති පැනවිය යුතුයි. පරිසරයේ සම්බන්ධයෙන් පනවන නීතිවලදී මොකද කියන්නේ? දී යන ඇත් කරමු. එමගින් ජනයාට උපරිම සේවයක් සැලසිය යුතුය. ජනයාට උපරිම සේවයක් සැලසෙන පරිදි පරිසරයේ සම්බන්ධ නීති පැනවිය යුතුය. යන මම ඇඩ් කරා. මේ ටික කොහොම ගත්තා? බලන්න වචන සංඛ්‍යාව පිළිබඳ ගැටලුවක් තියෙවිද දන්නේ. වචන අඩුක් දන්නේ. 1යි 2යි 3යි 4යි සැලසෙන ජනයාට උපරිම සේවයක් සැලසෙන පරිදි පරිසරයේ සම්බන්ධ නීති පැනවිය යුතුය. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. වචන සංඛ්‍යාව පිළිබඳව ගැටලුවක් නැහැ. නේද? වචන සංඛ්‍යාව සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. මට දාපු උත්තර දෙක තුනක් තිබුණා. මම ගන්නවා ඒවා. මෙතන බලන්න. කවුද? එක්කෙනෙක් දාලා දෙන්නේ නේද? සඳමාලි. රජය ක්‍රියාත්මක කරන රෙගුලාසි මගින් මහජනයාට උපරිම සේවයක් හා නිදහසක් සැලසීම අරමුණ විය යුතුයි. හා කමන්නේ. රජය ක්‍රියාත්මක කරන රෙගුලාසි නීති කියලා දාමුනේ. නීති මගින් මහජනයාට උපරිම සේවයක් හා නිදහසක් සැලසීම අරමුණ විය යුතුයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 15යි හරි. පොදු වස්තුව ගැන කතා කරන මම තව එකක් දාලා දුන්නා. ඒකත් බංගම් දිල්හාන් මහජනයා ස්වාභාවික වස්තු ප්‍රයෝජනයට ගැනීමේදී රජයේ රෙගුලාසි කරන ජනයට පොලිස් ශේෂයයි. මේ ගලා යාම කියන එක නෑ මේකේ. මහජනයා ස්වාභාවික වස්තු ප්‍රයෝජනයට ගැනීමේදී රජයේ රෙගුලාසි කරන ජනයාට උපරිම සේවයක් සැලසිය යුතුයි. මුල මැද අග ගලා යෑම අවුල්. මට ඔයාලට මතකද මම මෙතන ලියනකොට මෙන්න මේ කැල මම අගට ගෙනහින් දාලා තිබුණා මම ආයෙ මුලට අරන් ආවා. මතකද? මෙන්න මේක මම අගට දාලා තිබුණා මම ආයෙ මුලට ගෙනාවා. ඒකේ ගලා යාම නොතිබිච්ච නිසා තමයි මම එහෙම ආපහු කපල ඉවරලා මේ උඩට ගෙනාවේ.
මේක ඔයාගේ අදහස කලවම් වෙලා තියෙන්නේ. මේක කියන්න යන එක පොඩි මැල්ලුමක් වෙලා. ඒක පොඩ්ඩක් හදා ගන්න. මහජනයා ස්වාභාවික වස්තු ප්‍රයෝජන ගැනීමේදී. නැත්නම් රජය පැන වූ කියලා පටන් ගත්තා නම් හරි. ස්වාභාවික වස්තු මහජනයාට ස්වාභාවික වස්තු ප්‍රයෝජනයට ගැනීමේදී රජයේ පැන වූ ගණමාරු නේද? ඒකේ අර මුල මැද අග ගලා යන්නේ පොඩි අවුලක් තියෙනවා. සමහරට ඔය ටයිප් කරන වෙනස් වුණාද දන්නේ පොඩ්ඩක් බලන්න. හොඳයි අපි බලමු විවරණය කියන එක. විවරණය කියන එක බලමු. පොදු වස්තුව පාවිච්චි තහනම් කරන. පොදු වස්තුව කියන්නේ මොකක්ද? මම කිව්වා ඒකට කලින්. පොදු වස්තුව පාවිච්චි තහනම් කරන. පොදු වස්තුව කියන්නේ පරිසරයේ පවතින නේ මොනවද? ස්වාභාවික සම්පත් භාවිතය පිළිබඳව මොකක්ද? පිළිබඳව භාවිතය තහනම් කිරීමනේ. භාවිතයට තහංචි පැනවීම. භාවිතයට තහංචි. හැකිතාක් මුල් පදේ මුල් වචන මුල් ඔබට දෙන කොටසේ තියෙන පද නොගෙන ඉන්න උත්සාහ කරන්න. හැකිතාක්. තේරුණාද? හැකිතාක් වස්තු නැති නිසා. ස්වාභාවික වස්තු නැති නිසා උත්තරේ වැරදිද කියලා මට තේරෙන්නේ අහන්නේ මොකද්ද කියලා. ස්වාභාවික වස්තු කියලා නොලියව නිසාද? නෑ ඒක කවන්නේ. මෙතෙන්දිද? ස්වාභාවික සම්පත් භාවිතයේ වෙන තහංචි පනවන. හරි මෙතන බලන්න රාජ්‍යයේ ක්‍රියාත්මක කරන නීති මගින් මහජන උපරිම සේවයක් හා නිදහසක් සැලසීම ආරම්භ වේ යුතුයි. ඔක තමයි කියන්නේ. මෙන්න මේක පොදු වස්තු පාවිච්චි කරන තහනම් කරන කියන එක පොදු වස්තු පාවිච්චි තහනම් කරන පරිසරයේ පවතින ස්වාභාවික සම්පත් භාවිතයට තහංචි පනවනට අපි කියනවා පොදු වස්තුව භාවිතය තහනම් කරන කියලා. හරිද? බලන්න ඊළඟ එක. පැටසානේ දෙක. මේකත් ලොකු ඡේදයක් ටිකක්. මේ ඔයාලට සමහර වෙලාවල් වලට මට්ටම් කීපයක ඡේද ලබා දෙනවා. ඒ වුණාට ඔයාලා ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක්වත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. කියවන්න ඕනේ. අම්මෝ මේවා කියලා නේද? අපිට හිතෙනවා ගත්ත ගමන් මොනවද මේ දීලා තියෙන ප්‍රශ්න පත්‍රේ කියලා. නේද? හැම එකකම එහෙමනේ ගත්ත ගමන් අප්පා මේ දීලා තියෙන මේවා නම් බෑ කියලා පටන් ගන්නෙම බෑ කියලා. ප්‍රශ්න පත්‍රය අතට ගන්නෙම දුන් දාලා හතර වටෙන් කන් රත් වෙලා දාඩිය දාලා අතපය සීතල වෙලා නේද? මූණ රතු වෙලා එහෙම තමයි පටන් ගන්න. ප්‍රශ්න පත්‍රය අතට හම්බුන ගමන්ම පේපරේ පැත්තක තියලා නේද? හොඳ හුස්මක් අරගන්න. ඊට පස්සේ පෙරලන්න ප්‍රශ්න පත්‍රය. පෙරලලා බලන්න එපා කඩපර කාලා ගිහිල්ලා ලොකු මේවා පොඩි ඒවා බලලා හිත හදාගෙන ලොකු එකක් බලන්න යන්න. එතකොට හරියනවා. තේරුණාද කියන එක? ඒක නිසා ලොකුම ප්‍රශ්නේ ගිහිල්ලා හොයන්න එපා. ගිහින් ඉවරලා මේ දේමනේ කරන්නේ හම්මෝ කියලා ඔළුවට දාගෙන තමයි වැඩි පටන් ගන්න. මේක කොහොමද අපි ලියන්නේ මෙච්චර එකක් නම් කවදාවත් බෑ අපිට කරගන්න කියන තැන ඉඳන් පටන් ගන්න එපා කරන්න බෑ එතකොට. නිසා කලබල නැතු. ඔයාලා ලියන්න පුළුවන් මට මේ ප්‍රශ්න පත්‍රයක් දෙන්නේ. නැත්තම් ඉතින් දෙන්න අවශ්‍යයි නේද? දෙන්න උවමනා නැහැ නේ එහෙම නැත්තම්. ප්‍රශ්න පත්‍රයක් දෙන්නේ මොකටද ලියන්න බැරි එකක්. මතක තියාගන්න ලියන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයක් දෙන්නේ. තරඟ විභාග වලට දෙන ප්‍රශ්න පත්‍ර වල දන්නවා ඔබ මෙහෙම එකක් තියෙනවනේ 150 අනිවාර්යෙන් සමත් වෙන්න ඕනේ. නැත්තම් ප්‍රශ්න පත්‍රය යාලි තියන්න ඕනේ. ලංකාවේ එන්නේ මෙහෙම එකම එක විභාගයක් පැවැත්තුවා 150ක් සමත් උනේ නැහැ. කවුද? මෙතන නෑ ඒව ලිව්වයි. ඒක නිසා කියනවා. හරිනේ. ඒක ලිව්වේ ඒක පැවැත්වේ කාටද? ලංකාවේ පැවැත්ව එක විභාගයක්. ඒ තමයි සෞන්දර්ය ගුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් 2012 අවුරුද්දේ පවත්වපු තරඟ විභාගය. හරි සෞන්දර්ය උපාධාරීන් තමයි තිබ්බේ. තිබ්බහම මොකද උනේ? පෙනී සිටියා මං හිතන්නේ 400 නෑ 800 ගාණක් විතර පෙනී සිටියා. සුළු සංඛ්‍යාවක්. අනේ 1112. 1112ක් පෙනී සිටියා විභාගෙට. ඕකෙන් 150ක් සමත් වෙන්න ඕන විභාගයක්. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රය හොඳයි කියලා කියන්නේ. මේ පෙනී සිටිය සංඛ්‍යාවෙන් 150ක් සමත් වුණේ නැහැ. සමත් වුණේ 300 ගාණයි. 360 ගාණයි සමත් වුණේ විභාගය. ඒ කියන්නේ 40 40 පන්නලා IQ ප්‍රශ්න පත්‍රයටයි අනික එක සාමාන්‍ය දැනීමටයි
40 40 පන්නලා ලබාගත්ත හිටියේ 300 ගාණයි. හරිද? එතකොට දැන් 150ක් සමත් වෙලා නැහැ. දැන් 150 සමත් වුණා නැහැ කියන්නේ විභාගය අසාර්ථකයි. එතකොට කළ හැකි විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි එක්කෝ ආය විභාග ප්‍රශ්න පත්‍රය යලි තියන්න ඕනේ. එහෙම නැත්නම් අර ලිව්ව ඔක්කොම බඳව ගන්න ඕනේ. මොකද කළේ? ඔය සෞන්දර්ය උපාධාරයෙන් 1112ම ඉස්කෝල වලට අනියුක්ත කළා. තේරුණාද? සෞන්දර්ය පිළිබඳ දැනුම තිබුණාට IQ හදාගන්න බෑ. නේද? ඒකනේ වෙන්නේ. IQ එක හදාගන්න බැරි වුණා. සාමාන්‍ය දැනුම පිළිබඳ බැරුව ගියා. දෙකටම 40 40 පැන්නේ නැත්නම් විභාගෙ පේන්නේ. ඒ නිසා ඔක්කොම 1112ම සෞන්දර්ය උපාධාරයෙන් බඳව ගත්තා. මම මෙතන නැති නිසා කියනවා මම අධ්‍යයන පරිපාලනය කියන්නේ නැහැ කියලා නතර කරනවා. මොකද ඉන්න පුළුවන් එහෙමයි. ඒ නිසා මම එහෙම කියලා මගින් නවත්තනවා ඔබ. දැන් ඔයාලට කිව්වා මම දන්නවා මෙතන එහෙමයි නැහැ කියලා. ඒක ලිව්වයි මෙතන ඉන්න බැහැනේ. හරි අධ්‍යයන පරිපාලන ලිමිටඩ් වල ඉන්න පුළුවන් සීමිත තරංග විභාග වල පෙනී සිටින අය ඉන්න පුළුවන් ඔක ලිව්වයි 2012 විභාගේ. 2012 විභාගේ ඒක තරංග විභාග අතර අමුතුම විභාගයක් වුණා. අමුතු විභාගයක් කියන්නේ එහෙම කවදාවත් විභාගයකට වෙලා නැහැ. මේ පෙනී සිටිය කියන අයදුම් කරපු සියලු දෙනා බඳවා ගත්තා. මම ඒකයි කියන්නේ ඔබේ විභාග තහනම් කරන්න බෑ නතර කරන්න බෑ. නතර කළොත් ඔක්කොම ගන්න ඕන. ගැසට්තර විභාග අනිවාර්යයෙන්ම පවත්වන්න ඕනේ. කවදා හෝ පවත්වන්න ඕනේ එච්චරයි. ඒකයි ඔගේ සම්මතය. දැන් මේ ග්‍රාම නිලධාරී කවදාද කියලා දැන් මේ වෙලාවේ මැසේජස් දැම්ම ගොඩක්. ග්‍රාම නිලධාරී තරඟ විභාගයේ මාර්තු මාසේ පවත්වාවි. වාවි. හරිද? හරිද? ඉතින් අපිට මෙහෙම කියන්න බෑ. ඒ ගැන උත්තරයක් නැහැ. මම අද උදේ කෝල් කරා. ඒ ගැන උත්තරයක් නැහැ. දැනට නෑ උත්තරයක්. කොහොමද ඔය එක විභාගයක්වත් කැන්සල් කරන්න බෑ. ඔය අනිවාර්යෙන් පවත්වන්න වෙනවා. තේරුණාද? නැත්තම් ඒ ඔක්කොම අයදුම් කරපු අය ගන්න වෙනවා. ඉතින් එහෙම කරන්න බෑනේ. අයදුම් කරපු ඔක්කොම ගන්න බෑනේ. ඒ නිසා අනිවාර්යෙන් තරඟ විභාගයක් පවත්වලාමයි ඔබ ගන්නෙ. තරඟ විභාගේ පවත්වනා බඳවා ගැනීම නම් ප්‍රමාද වෙනවා. ඒ කියන්නේ කලබල වෙන්න එපා. කවදා හරි දවසක බඳවා ගන්නේ ඔබේ වයස් ප්‍රශ්න ඇති. වයස පනිනවා අපිට 35 පනිනවා ග්‍රාම නිලධාරී ලියන ඉන්නේ. නේද? ඒක ගැලුවක් කරගන්න බෑ ඔබේ ඇප්ලිකේෂන් ඩේට් එකට තමයි බලන්නේ. බඳවා ගන්න ඇප්ලිකේෂන් ඩේට් එකට. ඒක නිසා ඒ කියන්නේ අමුතු බියක් ඇති කරගන්න එපා. අයියෝ අපිට මෙහෙම වෙනවා. දැන් 35 කියේ නේද? අද කවුද මැසේජ් කරලා දුන්නේ? මට 35යි දැන් මේ ගිය මාසෙට 35ද 34ද සම්පූර්ණ වුණා. දැන් බෑ විභාග ලියන්න ලිව්වට වැඩක් නැහැ නේද කියලා. ලිව්වට වැඩක් තියෙනවා. ඒක ඔයාලගේ වයස අහලා තිබුණේ කවදාද? ඒ දිනේට 35 නැත්තම් හරි. 35 හරි 34 හරි තීක්ෂ සංඛ්‍යාව නැත්තම් හරි. කවුද මට කුමාරද? ඉන්නවද? එයා නේද මැසේජ් එකක් දැම්මා මම කෝල් කරාද? කෝල් කළා වගේ මට. හරි බලන්නකො. ආත්ම සංවරය සඵල ලෙස ක්‍රියාත්මක කිරීමට නම් ආත්ම සංවිධානයේ උසස් ලෙසින්ම පැවැත්ම අවශ්‍යය. පැවැත්ම අත්‍යවශ්‍යයි. ඊගොඩ කියන්නේ මොකද්ද? තමන්ගේ කාල වේලාව තමාගේ වැඩ කටයුතු හා තමාම පෞද්ගලිකව පාලනය කිරීමේ හැකියාවද එම පුද්ගලයා සතු වෙයි. එසේ නැතහොත් සාමාන්‍ය ගණයේ වූ හෝ කිසියම් ඵල ප්‍රයෝජනයක් නැත්තා වූ හෝ වැඩකට ඔහු සීමා කරයි. වැඩි දිනෙක තුලම විශ්වාස කටයුතු පුද්ගලයන් වීමට අවංක අපේක්ෂාවක් තිබේ. සංවිධාන සහගත පුද්ගලයා විශ්වාස කටයුතුමය. පවනු ලබන රාජකාරි බාරගන්නේ ඔහුය. ඒ නයින්ම අන්‍යයන්ට රාජකාරී පැවරීමේ අයිතියටද හිමිකම් ලබන්නේ ඔහුමය. ක්‍රමවත් වීම මගින් වැඩි ප්‍රතිඵල වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නා හේයි ඔහු සංවිධානයක යුක්ත පුද්ගලයෙකි කියලා කියනවා. ඒක තේරුණාද? නෑ. තේරුන්නේ නෑ. ආයෙ පාරක් කියමු. ආත්ම සංවරයේ සඵල ලෙස ක්‍රියාත්මක කිරීමට නම් ආත්ම සංවිධානයේ උසස් ලෙසින්ම පැවැත්ම අවශ්‍යයි. ආත්ම සංවිධානයක් ගැන කතා කරනවා තේරෙන්නේ නැහැ. නමුත් වචනේ එහෙම ගම්මු ඈ. පස්සේ බලමු මොකද්ද කියන්නේ. Tamanගේ කාල වේලාව තමාගේ වැඩ කටයුතු හා තමාම පෞද්ගලිකව පාලනය කිරීමේ හැකියාවද එම පුද්ගලයා සතුයි. කියන්නේ ස්වයං විනයක් කියලා එකක් මෙතෙන්දී ඔබට ගන්න පුළුවන්. ස්වයං විනයක් ඇති වෙනවා කියන්නේ. එසේ නැතොත් සාමාන්‍ය ගණයේ හෝ කිසියම් ඵල ප්‍රයෝජනයක් නැත්තා වූ වැඩකට ඔහු සීමා කරයි. එහෙම නොවුනොත් ආත්ම සංවිධානයේ නොමැති පුද්ගලයාට ස්වයං විනය තියෙනවා. එහෙම නැති කෙනාට එකකින් ප්‍රයෝජන නැත කියලා කියන මේකයි කියන්න ඕනේ නැහැ. උඩින් කියන්නේ ඒක තමයි. එහෙම කෙනා මෙහෙම කෙනෙක් කියලා කියනවා. වැඩි දෙනෙක් තුලම විශ්වාස කටයුතු පුද්ගලයන් වීමට අවංක අපේක්ෂාවක් තිබේ. සංවිධාන සහගත පුද්ගලයා විශ්වාස කටයුතුමේ. එයා විශ්වාසවන්ත කෙනෙක්ලු.
සංවිධාන ශක්තිය තියෙන කෙනා විශ්වාසවන්තයෙක්. එයාට පවර වගකීම් අකුරට ඉටු කරනවා. එයා ඒවා නොපිරිහෙලා ඉටු කරන්න කැප වී ඉන්නවා. හරිනේ? පවරන ලබන රාජකාරි බාරගන්නේ ඔහුය. ඒකම තමයි ඉතින් විශ්වාස කටයුතුකම නිසා එයාට කියලා වෙනවා. ඒ 9ම ඒ 9 කියන්නේ එම නිසා කියන අර්ථය දෙනවා. අන්‍යයන්ට රාජකාරී පැවරීමේ අයිතියද හිමිකම් ලබන්නේ ඔහුමයි. ක්‍රමවත් වීම මගින් වැඩි ප්‍රතිඵල වඩා හොඳ ප්‍රතිඵල වෙන්න මෙයා ගන්නවලු. මෙච්චරයි තියෙන්නේ. හරිද? ආත්ම සංවිධානයේ සහිත පුද්ගලයා සතු ස්වයං විනය හේතුවෙන් මොකක්ද? විශ්වාසවන්ත භාවය හා විශ්වාසවන්ත භාවය ක්‍රමවත් භාවය නිසා වඩා හොඳ ප්‍රතිඵල ලබයි. මෙච්චරයි කියන්නේ මේකේ. ආත්ම සංවිධානය සහ නැත්නම් ආත්ම සංවිධානයේ සහිත එහෙම ගමු. මම මේ වාක්‍යෙට කරන් දෙන්න ඔබට. ඔන්නේ රතුවෙන් තියෙනවා නේ. අර ගන්න ඕනේද? ගමු. ඔන්න මේක මෙතෙන්ට දාන්න. ඊගාට මෙන්න මේවට අපි තනි පදයක් මම ගන්නවා. ඒ තමයි ස්වයං විනය කියලා. ස්වයං විනය. මේ බලන්නකෝ Tamanගේ කාල වේලාව. දැන් ඒවා කළමනාකරණය කරනවා කියන්නේ ස්වයං විනයක් නෙමෙයි ඒක. තමයි විනය කියන්නේ. කෙනෙක් ගාව තියෙන විනය. තමාගේ වැඩ කටයුතු තමා පෞද්ගලිකව පාලනය කිරීම හැකියාව. පෞද්ගලිකව පාලනය කරගන්න පුළුවන් කෙනා. තේරුණාද? එහෙම පාලනය කරන්න බෑනේ බොහෝ අයට. තමාගේ වැඩ කටයුතු තමා පෞද්ගලිකව පාලනය කරගන්න පුළුවන්. ඒකට තමයි අපි ස්වයං විනය කියන්නේ. මේ තනි පදය. එයා හොඳ සංවිධායකයෙක් කියනවා. ස්වයං විනය තියෙන පුද්ගලයා හොඳ සංවිධායකයෙක්. ඒකයි මේ කියන්නේ. ස්වයං විනය. ඊගාවට සංවිධාන සහගත පුද්ගලයා. ආත්ම සංවිධානයේ සහිත ස්වයං විනය ආත්ම සංවිධානයේ සහිත ආත්ම සංවිධානයේ ස්වයං විනය. ඊට තව එකකට එනවා. සංවිධාන ශක්තිය. සහිත පුද්ගලයා මේ අටකින් ගන්නෙ වඩා හොඳ ප්‍රතිඵල කියන්නේ ඉහළ ප්‍රතිඵල ලබයි. ඉහළ ප්‍රතිඵල ලබයි කියන්න බෑනේ කර්මකාරක වෙනවා. ඉහළ ප්‍රතිඵල අත්කර ගනි. නැත්නම් විසින් දාලා හදමු. කර්මකාරක වාක්‍ය ලියනවා නම් තමයි ලබ ලද වලින් ඉවර කරන්න පුළුවන් ඉන්නේ. මේක අපි හදමු. තනි වාක්‍ය නෙමෙයි. මෙතන වාක්‍ය දෙකක් තියෙනවා. ආත්ම සංවිධානයේ කොමාවක් ස්වයං විනය හා සංවිධාන ශක්තිය සහිත පුද්ගලයා ඉහළ ප්‍රතිඵල අත්කර ගනින්. මෙච්චරයි තියෙන්නේ. වෙන මොකවත් මේක ඇතුලේ කියන්නේ නැහැ. අර ඔක්කොම කියන්නේ උදාහරණ. මේ කියන්නේ ඔක්කොම උදාහරණ ඊගාටනේ. වැඩි දෙනෙක් තුල විශ්වාස කටයුතු වෙන්න අපේක්ෂා තියෙනවා අය. ඒවා ඔක්කොම අර කෙනෙක් ගැන යලි විස්තර කිරීමක්. ඉතින් ඒක අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. හොඳද? ඒක මතක තියාගන්න. ආත්ම සංවිධානයේ ස්වයං විනය හා සංවිධාන ශක්තිය සහිත පුද්ගලයා ඉහළ ප්‍රතිඵල අත්කර ගන්න. දාලා දුන උත්තර අනාගත නායකයෙකු වෙයි කියලා දාලා. ස්වයං විනයක් සහිත සංවිධානාත්මක පුද්ගලයා පැවරන වගකීම් විශ්ලේෂ ඉටු කොට අනාගත නායකයෙකු වේ. ක්‍රමවත් වීම මගින් වැඩි ප්‍රතිඵල ලබන්නේ ඔහු සංවිධාන ශක්තියද පුද්ගලයෙක්. මේක නිසා නායකත්වය ගැන කතා කරනවා යා. මේ උත්තරේ දාපු කෙනා මේ හේතුව මතනේ නායකත්වය ගැන කතා කරන්නේ. ස්වයං විනයක් සහිත සංවිධානාත්මක පුද්ගලයාට පැවරෙන වගකීම් නිසි ලෙස ඉටු කොට අනාගත නායකයෙකු වේ. ඉටු කොට කමන්නේ. කමන්නේ ගැටලුවක් නැහැ ඒකේ. ඒක ගන්න. 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. මන් ලියු වාක්‍යයේ වචන 14 මේකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි
10යි 11යි 12යි 13යි 14යි. හරි. මේකේ ඉරි ඇඳලා තිබුණේ ආත්ම සංවිධානය කියන වචනේට. ඉරි ඇඳලා තිබුණේ මොකටද? ආත්ම සංවිධානය කියන පදයට තමයි ඉරි ඇඳලා තිබුණේ. හරිද? ආත්ම සංවිධානය. මොකද්ද ආත්ම සංවිධානය කියන්නේ? ආත්මය කියන්නේ මොකද්ද? ආත්ම කියන සංකල්පයක දීර්ඝ කාරණාවනේ. මම මෙතන කතා කරන්නේ ආත්ම සංවිධානයක් ගැන. මොකද මේ ආත්ම සංවිධානය කියන්නේ? ඒකද ඔබට මෙන්න මෙහෙම අර්ථයක් ලියන්න පුළුවන්. පුද්ගල ජීවිතය මනා ලෙස ක්‍රියා පටිපාටියකට අනුව සැකසීම. ආත්ම සංවිධානය කියන්නේ පුද්ගලයේ පුද්ගල ජීවිතය මනා ලෙස ක්‍රියා පටිපාටියකට අනුව සැකසීම. සංවිධානය කරනවා කියන්නේ ක්‍රමවත් ආකාරයට ජීවිතය ගත කරනවා කියන්නේ. නේ? ක්‍රමවත් ආකාරයට ජීවිතය ගත කරනවා කියන එක තමයි සංවිධානය, ආත්ම සංවිධානය කියන්නේ. පුද්ගල ජීවිතයේ මනා ලෙස ක්‍රියා පටිපාටියකට අනුව සැකසීම තමයි ආත්ම සංවිධානය කියන එකෙන් අපිට ගන්න පුළුවන් කොටස සහ අදහස් වෙන්නේ. වැටුණාද? හරි. හරි. ඊළඟට යමු. පසුගිය වර්ෂ කිහිපය තුළ කළමනාකරුවන් වශයෙන් දියුණු කිරීමෙහිලා කෙමෙන් වැඩෙන අවධාරණයක් මතුවී ඇත. මේ විෂය සම්බන්ධයෙන් ව්‍යාපාරික සංගරා ලිපි රාශියක් පළ කරන්නේය. නිශ්චිත ගැටලු වලට මුහුණ දීම සඳහා වූ සූත්‍ර වලින් පටන්ගෙන කළමනාකරන දර්ශනය පිළිබඳ සාමාන්‍ය සාකච්ඡා දක්වාද එම ලිපි ලියවී ඇත. බොහෝ දුරටම මෙහිදී අවධාරණය දක්වා ඇත්තේ ශේෂ්ත්‍රයන් දෙකකින් එකකට හෝ එනම් එකකට හෝ දෙකකට හෝ ශේෂ්ත්‍රයන් දෙකකට එනම් කියවීම සම්මන්ත්‍රණ වැඩමුළු ආදීන් අතිරේක දැනුමක් අත්දැකීමක් ලබා ගැනීමේ මාර්ගයෙන් කළමනාකරුවෙකු වශයෙන් දියුණු වීම හා පුද්ගලයන් මෙහෙවීම සඳහා වන යම් ශිල්ප ක්‍රම හැදෑරීමය. දැන් වැටහෙන්නේ නැහනේ. ආයි බලන්න. පසුගිය වර්ෂ කිහිපය තුළ කළමනාකරුවන් වශයෙන් දියුණු කිරීමෙහිලා කතා කරන්නේ කළමනාකරුවෝ ගැන. පසුගිය වර්ෂ කිහිපය තුළ කියන්නේ කළමනාකරුවන් වශයෙන් දියුණු කිරීමෙහිලා කෙමෙන් වැඩෙන අවධාරණයක් මතුවී ඇත. දැනට ඔක වචනේ තේරෙන්නේ නැහැ දැන්. ඒකට ගන්නවා කියන්නේ. මේ විෂය සම්බන්ධයෙන් ව්‍යාපාරික සංගරා ලිපි රාශියක් පළ කරන්නේ. මේ විෂය කියන්නේ කළමනාකරුවන් වශයෙන් පුහුණු කිරීමේ විෂය. කළමනාකරන පුහුණුව සම්බන්ධයෙන් පවතින විෂය සම්බන්ධයෙන් තමයි මෙහෙම කියන්නේ මෙයාලා. තේරෙනවද? ඒ කතා කරන්නේ එහෙම එකක්. එතකොට නිශ්චිත ගැටලු වලට මුහුණ දීම සඳහා සූත්‍රවල පටන්ගෙන කළමනාකරන දර්ශනය පිළිබඳ සාමාන්‍ය සාකච්ඡා දක්වාද එම ලිපි ලියවී ඇත. ඒ කියන්නේ මොකද්ද? මේ කළමනාකරුවන් පුහුණු කිරීම සඳහා ලිපි ලියලා තියෙනවා. හරිද? ඒවැ මේ ඒවා මට්ටම් කීපයක ඒවා තියෙනවා. කළමනාකරණයේ දර්ශනය පිළිබඳ සාමාන්‍ය සාකච්ඡා දක්වා එම ලිපි ලියවී ඇත. මෙන්න මේ ටික ඒකේ තියෙනවා. බොහෝ දුරටම මෙහිදී අවධාරණය දක්වා ඇත්තේ ශේෂ්ත්‍රයන් දෙකකින් එකකට හෝ ශේෂ්ත්‍රයන් දෙකකට. එනම් කියවීම සම්මන්ත්‍රණ වැඩමුළු ආදීන් අතිරේක දැනුමක් අත්දැකීමක් ලබා ගැනීමේ මාර්ගයෙන් කළමනාකරුවෙකු වශයෙන් දියුණු වීම හා පුද්ගලයන් මෙහෙයීම සඳහා වන යම් ශිල්පීය ක්‍රම හැදෑරීමයි කියලා කියනවා. හොඳද? හරි. එතකොට එන්න මෙයා මොනවද?
සම්මන්ත්‍රණ වැඩමුළු මේවා ඔක්කොම පුහුණු සැසි මේවා මොනවද පුහුණු සැසි මගින් අතිරේක දැනුමක් ලබා ගැනීම මාර්ගයේ ශිල්පීය ක්‍රම හදාරන්න ඕන කියලා කියනවා. කළමනාකරුවෙක් වශයෙන් එමු කියන්නේ මෙයාලා. කළමනාකරුවන් වශයෙන් දියුණු කිරීමේලා කෙමෙන් වැඩෙන අවධාරණයක් මතුවී ඇත. ඒ කියන්නේ කළමනාකරණයේ සම්බන්ධයෙන් මොනවද තියෙන්නේ? කළමනාකරණයේ සම්බන්ධයෙන් මොකද තියෙන්නේ? ව්‍යාපාරික සංගරා විවිධ මට්ටම් වල ලිපි පළ කර එතුලින් දැනුම ලබා දී ඇත. මේකනේ මේ කියන්නේ. හරිද? මේකෙදි කියනවා දැන් මේ ලිපි කියවලා විතරක් කියවීම සම්මාත්‍ර වැඩමුළු ආදීන් අතිරේක දැනුමක් අත්දැකීම ලබා ගැනීම මාර්ගයෙන් කළමනාකරුවෝ වශයෙන් දියුණු වීම පුද්ගලයන් මෙහෙම සඳහා වන යම් ශිල්ප ක්‍රමයක් හැදෑරීම. ලිපි කියවුවට විතරක් බෑ. ඊගාට මෙන්න මේවත් ඕනලු. මොනවද? ප්‍රායෝගික දැනුම නැත්නම් අතිරේක දැනුම ලබා ගන්නත් ඕනලු. හරිද? බලමු. එහෙනම් ඒ අනුව අපි ගමු. කළමනාකරුවන් වශයෙන් දියුණු කිරීම ඉලක්ක කෙමෙන් වෙන අවධානය මතුවේද මේ කෙමෙන් වෙන අවධානයක් කියන්නේ මේ ක්‍රමානුකූලව සංවර්ධනය වන කියන එක. හරි. එතනින් මෙන්න මේ ඔය අදහස් ටික ඇසුරෙන් මෙන්න මේ වාක්‍යයක් ඔබට ගොඩනගා ගන්න පුළුවන්. ඒ ගොඩනගා ගන්න පුළුවන් වාක්‍ය තමයි හරි. කළමනාකරුවන් වැරදුනොත් මම හදනවා එළිය. කළමනාකරුවන් පුහුණු කිරීම සම්බන්ධයෙන් පළවන ලිපි අධ්‍යයනය මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට වඩාත් වැදගත් වේ. වචන ගන්න වැඩිද දන්නේ නැහැ. වැඩි වුණොත් බලමු. වැඩි වගේ. කළමනාකරුවන් පුහුණු කිරීම සම්බන්ධයෙන් පළවන ලිපි අධ්‍යයනය මෙන්ම මේක දෙලා තියෙනවා. ප්‍රායෝගික වදින්නේ නැද්ද? ප්‍රායෝගික නෑ නේද? මම එහෙම ගන්නවා. ප්‍රායෝගික දැනුම ලබා ගැනීම වඩාත් වැදගත් වේ. මේ ප්‍රායෝගික කියලා තියෙන්නේ. කළමනාකරුවන් පුහුණු කිරීම සම්බන්ධයෙන් පළවන ලිපි අධ්‍යයනය මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා ගැනීමද ඔවුන්ට වඩාත් වැදගත් වේ. පළවන ලිපි අධ්‍යයනය මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා ගැනීමද කළමනාකරුවන්ට කියලා දාමු. කළමනාකරුවන්ට වඩාත් වැදගත් වේ. හරිද? මම මේ කලින් ලියලා ලිව්වනම් එකපාරෙන් ටයිප් කරනවා. මේ කලින් ලියලා නෙමෙයි ලියන්නේ. කලින් ලියලා ලියනවා නම් මම මේකයි වාක්‍ය මේකෙන් මෙන්න මේකයි එන්නේ කියලා මට කොලේ බලන්න ගහලා දාන්න පුළුවන්. එහෙම කරපුවාම ඔයාලා දන්නේ නැහැනේ මේක කොහෙන් ගත්තද කියලා නේද? ඔයාලා නින්දෙත් මට වෙන ඉඳී මේක කොහෙන් ගත්තද දන්නේ නැහැ කියලා. ඒක නිසා මේ වෙන තැන් වලින් ගන්නේ ඒවා නෙමෙයි මේ තියෙන්නේ. ඔක්කොම මේක එකයි මේ හයිලයිට් කර ගෙනියන්නේ. අරගෙන ගිහිල්ලා ඒ ඇස්මේ වාක්‍යයක් තමයි මේ හදන්නේ. මම ඒකයි සමහර දා වැරදුන ගමන් යලි හදන්නේ. කළමනාකරුවන් පුහුණු කිරීම සම්බන්ධයෙන් පළවන ලිපි අධ්‍යයනය මෙන්ම 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 18යි වැඩි. 3ක් අඩු කරමු. කළමනාකරුවන් පුහුණු කිරීම කළමනාකරන පුහුණු කියලා හදනවා නේ. කළමනාකරන පුහුණුව. පිළිබඳව සම්බන්ධයෙන් පළවන ලිපි අධ්‍යයනය මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා ගැනීමද කළමනාකරුවන්ට වැදගත්. කළමනාකරන පුහුණුව සම්බන්ධයෙන් පළවන ලිපි අධ්‍යයනය මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා ගැනීමද කළමනාකරුවන්ට වැදගත්. දැන් හරිනේ. දැන් වචන ගන්න හරි. මගෙන් අහලා තියෙනවා වචන ගන්න අනිවාර්යෙන් දාන්න ඕනේද කියලා. ඔව් දාන්න ඕනේ.
ඒක නොදැම්ම කියලා ලකුණක් කපන්නේ මොකද මේක බලනකොට මාකින් එකේදී ඔයාලා සමහර වෙලාවට එකතු කරලා තියෙන වචනයක් වුණත් අපි දෙකට වෙන් කරනවා මේ මෙහෙම ඉරි ගහන්න කියලා කියනවා ඉරි ගහන්න ඕනේ මෙන්ම කියලා ඔයාලා එකකට ලිව්වා කියලා ඔයාලගේ වචනේදී තියෙන 13යි කියන්නකො ඒකට අපි මේක දෙකකට කඩා ගන්නවා මෙහෙම වෙන් කර ගන්න ඕනේ අනිවාර්යෙන්ම සාරාංශය නම් ඒක ඇතුලේ ලියනවනේ සාරාංශයත් හරියද කියලා බලනවා කොටු දැල තුල කොටු දැලේ ලියලා තියෙනවද හරියට කියලා බලනවා එහෙම නැත්නම් නේද එහෙම පද බෙදන්නේ නැතිව වැරදියට එක කොටුව තුළ මෙන්ම කියලා ලිව්වොත් එහෙම ඒක දෙකකට කඩා ගන්න. ඒ වුණාද කියන එක. මෙන්න මේ විදිහට වෙන් කරනවා අපි ඊගාලා රතු පෑනේ වෙන් කරගෙන යනවා. ගිහිල්ලා තමයි ඊගාවට තමයි බලන්නේ මේ කියන වචන ගාන ඇතුලේ මෙයා ඉන්නවද කියලා. කොහොම විදිහට වෙන් කරගෙන තමයි ගන්නේ. එතකොට අනිවාර්යයෙන්ම වචන ගාන දාන එක වඩා සුදුසුයි. දැම්මා කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් දාන්න. හරිද? දාන්න ඉල්ලන්නේ නැහැ වචන ගාන. මට දීලා තියෙන උත්තර දෙකක් මම ඒ දෙක ගන්නවා. සඳමාන. කල්පනාකරුවන් එහි අවිශේෂඥ වීමට දැනුම අධ්‍යයන ශිල්පීය ක්‍රම නිසි ලෙස පුහුණු කිරීම අවශ්‍යයි. විශේෂඥයන් වීමට කළමනාකරුවන් එහි විශේෂඥයන් වීමට දැනුම අධ්‍යක්ීම් ශිල්ප ක්‍රම නිසි ලෙස පුහුණු කිරීම අවශ්‍යයි. මේකට ඔක්කොම ප්‍රායෝගික දැනුම කියලා දෙන්නකෝ. දැනුම අධ්‍යක්ීම් ශිල්ප ක්‍රම ඒ ඔක්කොටම ප්‍රායෝගික දැනුම ලබා දීම වැදගත් වෙයි කියලා කිව්වනම් හරි. විශේෂඥයන් වෙන්නද නේ. එහි විශේෂඥයන් වීමට දැනුම අත්දැකීම් ශිල්ප ක්‍රම කියන එකට මේ ටිකට ඔක්කොටම ප්‍රායෝගික දැනුම නිසි ලෙස දැනුම නිසි ලෙස ලබා දීම අවශ්‍ය වේ. ප්‍රායෝගික දැනුම ලබා දිය යුතුය. එහෙම හදන්න. ඒකට හරිය. තව එකක් තියෙනවා. කල්පනාකරුවන් පුහුණු කිරීම සම්බන්ධ ලිපිය පුහුණු වැඩමුළු මගින් අතිරේක දැනුමක් ලබා ගැනීම වැදගත්. හා. ඒක හරි. කලමනා කියනකොට කල මනා මනා කියලා ලියන්නේ නැහැ මුර්ධ වෙලා නැහැ දාලා අපි දන්ත වෙලා නැහැ දාන්නේ කල මනා කල කියනකොට මුර්ධ වෙලා යන මනා කරණය කිව්වොත් අන්න කරණය කියන තැන ඉදෙන ණයනක් වෙනවා මුර්ධජ නැත්තම් මුර්ධජ ලයන්න පමණයි තියෙන්නේ පුහුණු කිරීම සම්බන්ධයෙන් ලිපි හා පුහුණු වැඩමුළු මගින් අතිරේක දැනුමක් ලබා ගැනීම වැදගත්ය වැඩමුළුව මුර්ධ වෙලා බලමුළුව වැඩමුළුව අතිරේක දැනුමක් ලබා ගැනීම වැදගත්. හරි ඒක හරි. පද ගන්න සම්බන්ධයෙන් ගැටලුවක් නැතුව තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි ඒත් වැඩි. අඩුක කළමනාකරන පුහුණුව සම්බන්ධයෙන් පළවන කළමනාකරන පුහුණුව සම්බන්ධ ලිපි කියලා ගමුකෝ. පළවන ඕනේ සම්බන්ධ ලිපි. ලිපි අධ්‍යයනය මෙන්න දැන් හරි. ඊගාට මෙන්න මේ තෙන්ට එන්න නිශ්චිත ගැටලු වලට මුහුණ දීම සඳහා වූ සූත්‍ර වලින්. නිශ්චිත ගැටලු වලට මුහුණ දීම සඳහා වූ සූත්‍ර වලින් මට ඔකට දෙන්න බලන්න මේ විවරණය. නිශ්චිත ගැටලු වලට මුහුණ දීම සඳහා වූ සූත්‍ර වලින්. මෙහෙමයි දැන් යම් කිසි ආයතනයක හෝ මොකක් හරි එකක අපි කටයුතු කරනකොට අපි මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අපි කල්තියා සැලසුම් කරන ලද ක්‍රමවේදයන් තියෙනවා ඒ ගැටලු මගහරවා ගන්න. ගැටලු මගහරවා ගැනීම සඳහා අපි සැලසුම් කරන ලද ක්‍රමවේදයන් පාවිච්චි කරනවා එහෙම අපි. ඒතකොට මේ භාවිත කරන ක්‍රමවේද මොනවද? ඒවා තමයි මේ සූත්‍ර කියන්නේ. නිශ්චිත ගැටලු වලට. ඒ කියන්නේ පෙර නිශ්චිත. යම් තත්ත්වය කියලා ලියනකොට හල්තයනු දෙකක් එනවා හොඳද? තත්ත්වයකදී සත්වයේ
ditwa ඒ හැම තැනකම යම් තත්වයකදී මොකේකටද කලින් මුහුණ දීමට සිදු වේ යයි යම් තත්වයකදී කලින් ඔන්නේ මුහුණ දීමට සිදු වේ යයි උපකල්පනය කර ඒ වෙනුවෙන් ගොඩනැගූ මොනවද යම් තත්වයකදී මුහුණ දීමට සිදුවේ උපකල්පනය කර ඒ වෙනුවෙන් ගොඩනැගූ නිශ්චිත විසඳුම් ඒවා තමයි සූත්‍ර කියන්නේ වෙන තැනකදී සූත්‍ර කියන්නේ වෙන ඒවාට වෙන්න පුළුවන් නිශ්චිත විසඳුම් සංයක දුයන්නේ නිශ්චිත විසඳුම් යම් තත්වයකදී මුහුණ දීමට සිදුවේ උපකල්පනය කර ඒ වෙනුවෙන් ගොඩනැගූ නිශ්චිත විසඳුම් වලට කියනවා මොනවද කියලාද මෙන්න මේ නිශ්චිත ගැටලු වලට මුහුණ දීම සඳහා වූ සූත්‍ර වලින් කියනවා සූත්‍ර කියන්නේ නිශ්චිත විසඳුමක් ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි හිතමුකෝ මොන හරි තත්වයකදී මෙන්න මෙහෙම දෙයක් ඇති වෙනවා ඒකට දෙන්න අපි ගාව තියෙන කලින් මේ තත්ත්වයේ විසඳුවේ මෙහෙමයි කියලා අර පෙරපිලිවෙත බලන්නේ ඇති කොහොමද මේ ගැටලුවේදී කටයුතු කරලා තියෙන්නේ. එහෙම වුණොත් මෙන්න මෙහෙම කරන්න කියලා කල් ඇතිව සැලසුම් සාගතව කටයුතු කරලා තිබුණා. අන්න ඒ වෙලාවල් වල තමයි එහෙම කරන්නේ. බාධා කිරීම වෙනවා නම් මයික් එක මියුට් කරලා දාන්න. ඒ වගේව තමයි අපි පෙර සැලසුම් කරපු ඔය සූත්‍ර ගාන සරලව කිව්වේ. තේරුණාද? සූත්‍ර කියන්නේ අන්න ඒවා. මේ සූත්‍රයක් කිව්වම ඔබට අර x ධන y ඕවා මතක් වෙනව නේද? වේදීම කාලේ අර ගන්නවල ස්වරූප ගණන් නේද? ඒවා කියලා මතක් වෙනව නේද? ඒ කියන්නේ ඒවා නිශ්චිත විසඳුම්. කාලය ධන ඔය මොනවද කියලා ඔය වේගයෙන් හොයන්න පාවිච්චි කරන්නේ. වැඩි මම කියන්නේ නැහැ ඔය මම දන්නේ නැහැ. හරිද? ඒවා තමයි නිශ්චිත සූත්‍ර කියලා කියන්නේ. හරි? පැටුණාද? සූත්‍ර කියන්නේ එතකොට අර උපකල්පනය කළා ඒකට ගොඩනගු නිශ්චිත විසඳුමක්. ඒක ආයේ එකම අච්චුවක එකක්. ඒක එතනින් එහාට ගොඩනැගීමක් නැහැ. ඊට පස්සේ තියෙන ප්‍රායෝගික තත්ත්වයන් වෙනම විසඳ ගන්න ඕනේ. මේවා තමයි මේ කතා කරලා තියෙන්නේ. හරිද? අපි යමු ඊළඟ එකට බලන්න. පස්වෙනි එක. මේ ඡේද පහ විතරක් කරලා නතර කරමු සාරාංශය අපි ඊළඟ දවසේ කරමු. ඔය සමහර අය නිදිමතයි. හරිනේ? මනාව සැකසුණු යතුරු ලියන සංචිතයකින් හැකිතාක් දුරට සම වේගයකින් වැඩ රාජකාරී ඉෂ්ට කිරීමට ඉෂ්ට වන පරිදි කටයුතු කිරීමට උත්සාහ කළ යුතුයි. ඒ මගින් දැන් මේ ඒ යන්නනේ ඒ යන්න ඈඩ් කරනවා පදයක නේ. ඒ යන්න මුල මේ දැන් පේන්නේ. මනාව සැකසුණු යතුරු ලියන සංචිතයකින් හැකිතාක් දුරට සම වේගයකින් වැඩ රාජකාරී කිරීම ඉෂ්ට වන පරිදි කටයුතු කිරීමට උත්සාහ කළ යුතුයි. ඒ මගින් එක වේලාවකට තම උසස් නිලධාරීන්ට දීර්ඝ ප්‍රමාදයන් ඇති කරන පරිදි ඉසිලිය නොහැකි. මෙතන නොයන ඈත් වෙන්න ඕනේ. මොකද නාම පදත් එක්ක ලියන නොයන්න විතරයි ලංව ලියන්නේ. ක්‍රියාපදත් එක්ක ලියන නොයන්න ඈත් කරනවා. තේරුණාද? නොමිනිස් කියලා ලියනකොට නොයන්න එකට ලියනවා. නොකල නොහැකි වගේ පද ලියනකොට අපි නොයන්න ඈඩ් කරනවා. මොන මතක තියාගන්න. නොයන්න. තරම් බරක්ද තවත් වේලාවකට ඊටමත් අඩු වැඩ ප්‍රමාණයක්ද යතුරු ලිවීමට හැකිවන පරිදි වැඩ රාශියක් තිබෙන වේලාවල් වල ප්‍රමුඛතාවය ගැනීමට උත්සාහයක් දැරීමේ අවශ්‍යතාවද ඇත. යතුරු ලියන සංචිතය උපයෝගී කරගන්නා පුද්ගලයන් මේ කාර්යය ඉටු කිරීම දුෂ්කර එකක් කරගන්නවා ඇත. විශාල වැඩ කොටසක් ළඟම මයන ඈත් කරන්න. ඇතැයි යතුරු ලියන සංචිතයට කල් ඇතිව දැනුම් දීමට තරම් දූරදර්ශී වන අය ඇතේ ස්වල්ප දෙනෙකි. නේද? ඇත්තේ ස්වල්ප දෙනෙකි. බලන්නකෝ.
මනාව සැකසුණු යතුරු ලියන සංචිතයකින් මේ යතුරු ලියන සංචිත කියන්නේ ටයිපින් පැනල් තියෙන්නේ අන්න එහෙම එකක් ආයතනවල තියෙනවා ඉන්නවා පිරිසපත් කරලා දැන් යතුරු ලියන සංචිත නැහැ දැන් තියෙන්නේ පරිගණක ලිපි සැකසුම් කරුවෝ ඉන්නේ මේ කලින් එක මනාව සැකසුණු යතුරු ලියන සංචිතයකින් හැකිතාක් දුරට සම වේගයකින් වැඩ රාජකාරී කිරීමට ඉෂ්ට වන පරිදි කටයුතු කිරීමට උත්සාහ කළ යුතුයි මේ කියන්නේ මොකද්ද යතුරු ලියන සංචිතයකින් සම වේගයකින් වැඩ රාජකාරී ඉටු කිරීමට හැකි වෙන පරිදි කටයුතු කළ යුතුයි. ඔකයි කියන්නේ. ඒ සඳහා මෙන්න මේ විසඳුම් තියනවා. ඒ මගින් එක වේලාවකට තම උසස් නිලධාරීන්ට දීර්ඝ ප්‍රමාදයන් ඇති කෙරෙන පරිදි. ගැටලු උසස් නිලධාරීන්ට දීර්ඝ ප්‍රමාදයන් ඇති කරනවා. ඉසිලිය නොහැකි තරම් බරක්ද තවත් වේලාවකට ඉතාමත්ම අඩු වැඩ ප්‍රමාණයක්ද يعني වැඩ බෙදීමේ ගැටලුවක් මෙතන තියෙන්නේ යතුරු ලීමට හැකි වන පරිදි වැඩ රාශියක් තිබෙන වේලාවවල ප්‍රමුඛතාවය ගැනීමට උත්සාහ දැරීමේ අවශ්‍යතාවයක් ඇත ප්‍රමුඛතාවය ගන්න ඕන යතුරු ලියන සංචිතය උපයෝගී කරගන්නා පුද්ගලයන් මේ කාර්යය ඉටු කිරීම දුෂ්කර එකක් කරගන්නවා ඇත මොකද්ද දුෂ්කර එකක් කරගන්නේ මොකක්ද දුෂ්කර එකක් කරගන්නේ ඒ තමයි මේ නිසි වෙලාවට මේක නොදෙන එක දෙන එක ඒක දුෂ්කර එකක් කරගන්න විශාල වැඩ කොටසක් ළඟම ඇතැයි යතුරු ලියන සංචිතයේට කල් ඇතිව දැනුම් දීමට දූරදර්ශී වන අය ඇත්තේ ස්වල්ප දෙනෙක්. ඒ කියන්නේ මෙහෙම කරන්න ඕන කියලා නෙමෙයි කියන්නේ. යතුරු ලියන සංචිතයට දැනුම් දෙන්න ඕනේ ඔන්න ඔයාලට වැඩ ගොඩාක් එන කාලයක් තියෙනවා. මට පිළියම් රිපෝට් එක ටයිප් කරගන්න. නිසා ඒකට සූදානමින් ඉන්න. දැන් නම් එහෙම නෑ එකක් ටයිප් කළා අවශ්‍ය පිටපත් ප්‍රමාණය ගත්තා. ඉස්සර තිබුණේ නෑ ඡායා පිටපත් යන්ත්‍රයක් තිබුණේ නෑ. ටයිප්‍රයිටරෙම ඔක්කොම ගහන්න ඕනේ කාබන් කොලයක් කියලා ටයිප් කරලා ඉවරලා. මේ දෙකෙත් ගොඩාක් බෑනේ. කීපයයි පුළුවන්. ඊගාව එක ආයි අතින්ම ටයිප් කරන්න ඕනේ. එහෙම වෙලාවල් ගැන තමයි මේ කතා කරන්නේ. දැන් නම් මේවා පහසුයි. යතුරු ලියන සංචිතයකින් හැකිතාක් දුරට මෙහෙම කියනවා. මම මේකේ මේ අදහස් ටික විතරයි මෙතන තියෙන්නේ. යතුරු ලියන සංචිතයකින් උපරිම ප්‍රයෝජන ලැබීමට මේකනේ මේ කියන්නේ. යතුරු ලියන සංචිතයකින් උපරිම ප්‍රයෝජනයට ලැබීමට මෙන්න මේ වේලාවල් වල ප්‍රමුඛතාවය කියන්නේ ප්‍රමුඛතාවය ගැනීම සහ ගාවට පූර්ව දැනුවත් කිරීම වැදගත් වේ. ඔකයි මේ කියන්නේ. ඒකට තව කොටසක් එකතු කරන්න වේවි. මම මේ ගන්නවා මම උඩ වාක්‍ය කොටස් තියන්නේ. යතුරු ලියන සංචිතයකින් උපරිම තව කොටසක් එකතු කරමු. ඕකේ. ප්‍රයෝජන ලැබීමට හා අනවශ්‍ය ප්‍රයෝජන වචන වැඩි වුණොත් අයින් කරමු. අනවශ්‍ය ප්‍රයෝජනයන් අනවශ්‍ය ප්‍රමාදයන් නේ. අනවශ්‍ය ප්‍රමාදයන් වැළැක්වීමට නම් ප්‍රමුඛතා එගීම වැඩි වීම මම දන්නේ ප්‍රමුඛතා එගීම මෙන්ම පූර්ව දැනුවත් කිරීමද වැදගත්ය. දැනුම්වත් හොඳද දැනුවත් නෙවෙයි දැනුම්වත් වචනය අනික් ඒවා ලිව්ව ගමන් ඉරියන්ද දැනුවත් කිරීමද වැදගත්ය. යතුරු ලියන එකයි යතුරු ලියන එක වචනයක් එකයි දැන් බලන්න වචන ටික කීයක් තියෙනවද කියලා වැඩිද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි පහක් වැඩි නේ පහම වැඩි යතුරු ලියන සංචිතයක උපරිම ලස්සන වචන තියෙද්දිව නොදාන මේ වෙන වෙන වැල්වට අරන් ගහලා තියෙන්නේ නේ. උපරිම ඵලදායීතාවයට තාවට හා
අනවශ්‍ය ඕනේ. ප්‍රමාදයන් වැළැක්වීමට නම් මොනිට නැ කොමාවක් දාන්න. තිත් කොමාවක් දාන්න. තිත් කොමාව තිතයි කොමාවයි වැළැක්වීමට ප්‍රමුඛතා ඇගීම මෙන්ම අයින් කරමු. ප්‍රමුඛතා ඇගීම හා පූර්ව දැනුම්වත් කිරීමද වැදගත්ය. දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 15යි 16යි එක්කෙනෙක් කොහෙන් හරි කපන්න වෙනවා. යතුරු ලියන සංචිතයක උපරිම ඵලදායීතාවට හා ප්‍රමාදයන් වැළැක්වීමට. ඵලදායීතාවට හා කාර්යක්ෂමතාවට. මේ තියෙන්නේ. කාර්යක්ෂමතාවට යතුරු අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වනවා කියන්නේ කාර්යක්ෂමතාවය. යතුරු ලියන සංචිතයක උපරිම ඵලදායීතාවට හා කාර්යක්ෂමතාවට ප්‍රමුඛතා ඇගීම හා පූර්ව දැනුවත් කිරීමද වැදගත්ය. අතිත් කොමාවේ සහ කොමාවේ වෙනස අහනවා මදි. මට මේකේ තිත් කොමාව මතක නැහැ. ඉන්නක මම අනිත් ෆොන්ට් එක මාරු කරලා තියන්නම්. කොමාව දාන්නේ මම ඔකට අදාළව ටියුට් එකක් කරලා නිකුත් කරන්න. මෙන්න මේක ඔය තිත් කොමාව කියන්නේ. හරිද? මේක තමයි ඔය තිත් කොමාව කියන්නේ මම මේකේ. මේ තිත් කොමාව යොදන්නේ කොමාව යොදන අවශ්‍යතාව ඔබ දන්නව නේද? වචන පෙළක් වෙන් කිරීමට. දැන් ඒ කියන්නේ අමල් නිමල් අමල් නිමල් කමල් රනි එකම ගමේ යාළුවෝ මෙහෙම ගමුකෝ අපි එකම ගමේ යාළුවෝ අමල් නිමල් කමල් මේගොල්ලන් මේ වෙන්වීම දක්වන්නේ. කියන්නේ විකල්පාර්ථ නෙවෙයි. ඇලගිර ගැහුවොත් විකල්පාර්ථය. මෙයා හෝ මෙයා, මෙයා හෝ මෙයා. එහෙම කියලා විකල්පාර්ථය. මේගොල්ලන්ගේ සම්බන්ධතාවය දක්වන්නේ. වෙන් සම්බන්ධතාවය. ඒ තමයි කොමාවෙන් වෙන්නේ. තව තියෙනවා. ඊගාවට මෙන්න බලන්න. තිත් කොමාවෙන් කරන්නේ මුල් වාක්‍ය එතනින් ඉවර කරලා ඊළඟ වාක්‍යයට සම්බන්ධ කිරීම. යතුරු ලියන සංචිතයක උපරිම ඵලදායීතාවට හා කාර්යක්ෂමතාවට ප්‍රමුඛතා ඇගීම හා පූර්ව දැනුවත් කිරීම වැදගත්. මුල් වාක්‍ය අවසන් කරයි කියලා කාර්යක්ෂමතාව සඳහා කියලා මෙතන ඉවර කරනවානේ. කාර්යක්ෂමතාවට කියලා මම වචන සංඛ්‍යාව අඩු කරන්න ඕන නිසා මෙතනින් අවසන් කරන්නේ. හරිද? කාර්යක්ෂමතාවට ප්‍රමුඛතා ඇගීම හා පූර්ව දැනුවත් කිරීම වැදගත්. මෙන්න මේ සඳහා මේක වැදගත් කියලා කියන්නේ. කියන්නේ මුල වාක්‍ය මෙතනින් අවසానයි ඒත් ඊළඟ එකත් එක්කත් මේක සම්බන්ධ කරන්න තමයි අපි යොදන්නේ තිත් කොමාව. හරිද? තිත් කොමාව. මතක තියාගන්න එක. ඒක යොදන්නේ ඔන්න ඔය අවශ්‍යතාවය සඳහා. මට දාපු උත්තර තියෙනවද කියලා බලන්න මම. නෑ. කවුරුද දාන්නේ? ඒක ලේසි එකක්. හරිද? අහලා තිබුණා මේ කලින් විභාග ප්‍රශ්නද කියලා. ඔව්. හැබැයි කළමනාකරන විතරක් නෙවෙයි. මෙතන තියෙන ගොවිජන සේවා කමිටු ලිපිකරුවන් බඳවා ගැනීමේ තරඟ විභාග ප්‍රශ්න පත්‍රයක වගේක් තියෙනවා. ඊගාවට කළමනාකරන සේවා තරඟ විභාගයක 2011 කළමනාකරන සේවා තරඟ විභාගයක ඡේද දෙකක් තියෙනවා මෙතන. නෑ ඡේද තුනක් තියෙනවා මෙතන. ඊගාට අනිත් දෙක ලිපිකරු තරඟ විභාග කමිටු ලිපිකරු තරඟ විභාග ඡේද දෙකක්. ඒතර ඔය විදිහට මේක වෙන් වෙලා ඉන්නේ. මේකේ කොහොම වුණත් ඔබට ලබා දෙන්නේ මේ හා සමාන ඡේද. ඒ නිසා මේ වගේ වට ලියන්න පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. මේකෙන් මේක ඉවර වෙන්නේ නැහැ. අපි ප්‍රශ්න පත්‍ර ලියනකොට යලි හම්බ වෙන කොටස් අපි සාකච්ඡා කරනවා. එතකොට ඔබට පුළුවන් වෙනවා මේ තනි වාක්‍ය කියන්නේ මොකක්ද කියලා. ඔබට වටහා ගන්න. අනිවාර්යයි කල්පනාකරන නිලධාරී තරඟ විභාග වල අනිවාර්යයි. ඔබට මම පහුගිය ප්‍රශ්න පත්‍ර
අපි අධ්‍යයනය කරනකොට බලමු. ඉතින් අනිවාර්යයෙන්ම මෙවුවා යෙදුවා. ඒ නිසා මේවා ඉතා වැදගත්. නැවත නැවත අධ්‍යයනය කරන්න. මේකෙන් ඔබ නතර කරන්න එපා. තව ඡේද හොයාගෙන, පහුගිය ප්‍රශ්න පත්‍ර හොයාගෙන ඒ වැඩි කරන්න. එතකොට පුළුවන් වෙනවා. මේකේ සුළු දෙයක් තියෙන මේවා බැරෑරුම්ව ගන්න එපා. සාරාංශයක් දැක්කහම බැරෑරුම්ව හිතන්න එපා. මේ ඡේදයක් දැක්කහම මේක බෑ කියලා පටන් ගන්න එපා. පළවෙනි වතාවේ අපිටවත් බෑ. කියවන්න බෑ. කියුවට තේරෙන්නේ නැහැ. ඒ හැටි විභාග ලියන සීට් වල මම ඔයාලට වැඩි වාඩි වෙලා තියෙනවා. හරිද? විභාග වලට අපි ලිව්වනේ ඉන්නකම් එක සෙමිස්ටර් එකකට විභාග දෙක ගන්න ලිව්වා. ඒවා තරු 20 වෙන විභාග වුණා. එතකොට මේ විභාග මානසිකත්වයේ වෙනම එකක්. විභාග කාලෙට හම්බෙන නිදිමත ආයි මොන කාලෙකවත් ගන්න බෑ. අපි හිතනවා විභාග ඉවර කරලා ඇටි හැලින්න අපි නිදිනවා කියලා. නිින්ද යන්නේ නැහැ පහුවදා ඉඳලා. දැන් මේ කාලේ තමයි නිදිමත වැඩිම කාලේ. විභාග කාලේ තමයි නිදිමත වැඩිම කාලේ. හැබැයි ඒ නිදිමත නැති කරගෙන ඔබේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම දරන්න පුළුවන් පිරිසක් මෙතන ඇති කියලා මම හිතනවා. එහෙම වගකීමක් දරන්න පුළුවන් පිරිසක් මෙතන ඇති කියලා මම හිතනවා. ඒක නිසා මේ අපි කළ යුතු ප්‍රධාන දේ තමයි අපිට ලැබෙන නෑ මම කෙනෙක් අරමුණු කරගෙන නෙවෙයි කිව්වේ හැමෝටම හරිද? ප්‍රධාන වශයෙන් අපිට ලබා දෙන කාල සීමාවන් වල ඒ තියෙන දේවල් අපි નિවරදිව අධ්‍යයනය කළ යුතුයි. පැහැදිලිද මම කිව්වේ? ඒක මම මේ කියන්නේ ඇත්තටම විභාග ලියනවා කියන්නේ ඔබට මානසික පීඩනයක්. කාලයක් තිස්සේ නේද? කාලයක් තිස්සේ වෑංගලත් වෙලා ඉඳලා නේද? සමහර අය අවුරුදු 7ක් 8ක් 9ක් ඉඩඩීවත් ඉච්චා තින්නවත්. ඒකින්ද පොඩ්ඩක් අමාරුයි. ඇත්තටම අමාරුයි. අපිට උනත් ආයි විභාගය ලියන්න ගියාම කොච්චර උනත් පොඩි ඉතින් පසුබෑමක් තියෙනවා බෑම කියලා හිතෙනවා. ඒත් මොනවද කරන්නේ නේද? ඒ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කරන්න වෙනවා අපිට. ඒක මතක තියාගන්න. මේ හදන්න ඔබේ අනාගතයේ වෙනුවෙන් ඔය කටයුතු කරන්නේ. අජේ රැකියාවක් කියන එක සම්බන්ධයෙන් ඔබට මම අමුතු පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. නේද? මම දන්නේ මේ රටේ අනාගතයේ කොහොම වේවිද කියලා. නමුත් දැනට තියෙන තත්ත්වයන් මත මම ඔබට කියන්නේ රජයේ රැකියාවක් කියන එක බොහොම වටිනා තනතුරක් නේද? ඒකයි මම කියන්නේ ඔබේ ජීවිතේට වටිනාකම් ඔය එකතු කරන්න. ජීවිතේට වටිනාකම් එකතු කරන්න. නේද? විවාහ වෙච්ච අය නම් ලොකු වටිනාකමක් ආයෙ එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විවාහ නොවෙච්ච අය ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ජීවිතේට වටිනාකම් එකතු කරන්න. තේරුණා නේද මම කියන්නේ? රජයේ රැකියාවක් කරන කෙනෙක් එක විවාහයක් වෙන්න තියෙනවා නම් ඉතින් පොඩි සමාජීය වශයෙන් පොඩි පිළිගැනීමක් තියෙනවා. එහෙම එකක් තියෙනවනේ. එහෙමක් තියෙනවා ඉතින් ඇත්තට මේ සමාජීය වශයෙන් තියෙනවා එහෙම එකක්. නේද? ඔබ රජයේ අමාත්‍යාංශයක වැඩ කරනවා. කළමනාකරන පත්වන ගාම අමාත්‍යාංශයක යන්නේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ කොහොමද වැඩි? කොහොමද? හොඳයි නේද? ඒ නිසා ඒ ගැන පොඩි උනන්දුවක් උත්සාහයක් තියාගන්න. අතහැරලා හිටපු අය ඉන්නවා රෑන්ක් දාන්න හිටපු අය ඉන්නවා. ඉන්නවද අද? රෑන්ක් දාන්න හිටපු අය ඉන්නවා ඒගොල්ලෝ වැඩි අතහැරියා පස්සේ. නේ? කළමනාකරන වල රෑන්ක් දාන්න හිටපු අය ඉන්නවද මෙතනද? නැද්ද මන්ද? කො ඉන්නද දන්නේ මට හොයාගන්න බැහැ. හරිනේ? එතකොට ඒගොල්ලෝ වැඩි අතහැරියානේ. අනේ විභාග නැත කියලා වෙලා මේ අතහැරියා. දැන් ඒගොල්ලන්ට වැඩ කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. හොඳද? ඒ නිසා මේ රෑන්ක් එකේ තැන ඉන්න. රෑන්ක් එකේ තැන ඉන්න රත්නපුර හිටපු අය රෑන්ක් දාන්න හිටියා නේද? දැන් නැද්ද අද? කරන් ගියාද යාළුවා? හරිද? එතකොට යාන්ගේ අය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න තමන් අර මුල්ලින් මේ විභාග ඔය කළමනාකරන ලියන්න ඉන්න අය කල්ගේ විභාගයක් මම ඒක දන්නවා. ඔබ වැඩ කර කර ඉඳලා අතහැරිය විභාගයක් මම දන්නවා. අපි දන්නවා ඉතින් එහෙම තමයි විභාග කල් යනකොට පොඩි පසුබෑම් වෙනවා. ලොකු පසුබෑම් වෙනවා. පිරුණත් අතහරිනවා. මේ මොන විකාරයක්ද මේක ඉවරයක් නැහැ නේ කියලා නේද? එහෙම අතහැරීම් යලි ඔබේ ජීවිතේ පාඩමක් කරගෙන මේක ඉදිරියට ගෙනියන්න උත්සාහ කරන්න. මේ ඔබට ලැබෙන ඔබේ ජීවිතවල ලැබෙන අවසාන අවස්ථාව වෙන තුන රාජ්‍ය රැකියාවකට ඔබ යන්න තියෙන. ඒකින්ද කොහොම හරි මේ රාජ්‍ය සේවය ඇතුළට ඔළුව දාගන්නවා කියන ස්ථාවරය තුල කටයුතු කරන්න. ඒක ඔබට එතනින් එහා ගමනකට ලැබෙන මන අඩිතාලමක්. එතනින් එහාට යන්න ලැබෙන මන අඩිතාලමක් යන වගේ මතක තියාගන්න. හරිද? මේකේ මම මෙන්න මෙතෙන්ට එනවා. වැඩ රාශියක්
තිබෙන ඇගීම කියන තැනට විනාඩි 2යි ගන්න. බණක් කියලා හිතන්නේ. හරි මෙතෙන්ට එන්න. වැඩ රාශියක් තිබෙන වේලාවල් වල ප්‍රමුඛතාවය ඇගීමට. හරි. වැඩ ගොඩාක් තිබෙන අවස්ථාවලදී ඉතා ඉක්මනින් අවශ්‍ය වෙන වැඩි මුලින් යොදා ගනිමින් සකස් කර ගැනීම කියලා දිල්හාන් දාදුණා. මෙහෙමයි. වැඩ රාශියක් තියෙනවා කියන්නේ කාර්ය බහුල. වැඩ ගොඩාක් තිබෙන වෙලාවල් කියලා ලියන්න එපා. ලිඛිත භාෂාවෙන් ලියන්න. කාර්ය බහුල අවස්ථාවන් හිදී වැඩ රාශියක් තිබෙන වෙලාවල්නේ. අවස්ථාවන් හිදී මූලික කාර්යයන් සඳහා වැදගත් ක්‍රමක් ස්ථාපිත කිරීම. ඇති කිරීම. වැදගත්කමක් දීම. කාර්යබහුල අවස්ථාවන්හිදී මූලික කාර්යයන් සඳහා ප්‍රමුඛතාවය කියලා දීම නේද? වැදගත්කම කියන දෙය හොඳයි. ප්‍රමුඛතාවය දීම. ආව කියලා කියන්නේ නැහැ ප්‍රමුඛතාව දීම. හරිද? එහෙනම් ඔන්න ඒ විදිහටයි ඔක දූරදර්ශී හරියන දූරදර්ශය. හරි. මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවද ඔබට? මයික් ඔන් කළා ඒක ඔන්න. පුළුවන්. තියෙනවද මොනවා හරි ගැටලු? තිබේද? නැහනේ. නිශ්ශබ්දයෙන් තියෙන එහෙම මොකුත් නැහැ කියලා ප්‍රශ්න. එහෙනම් අපි අපේ කාර්යය අද දිනේට අවසන් කරමු. නේද? මම ඔබට නැවත මතක් කරනවා. අර මම කිව්ව ටික මතකේ ග්‍රහණය කරගෙන උදේ හවස මතක් කර මේ ලියන්න තව විභාග යන තියෙන තව චුට්ට කාලය කියලා හිත මේ වැඩේට යමු වෙන්නේ. ඔබට දිනන්න පුළුවන්. ඒකට අවශ්‍ය නිසි මඟ පෙන්වීම අපි දෙන සැදි පැහැදී ඉන්නවා. බොහොම ස්තුතියි. ඔබ සියලුම දෙනාට සුබ රාත්‍රියක් වේවා. අයබෝවන්.